ආලෝක පුතේ හැමෝටම දෙවන් සරණ දෙවියටයි. අපි දැන් මේ වෙලාව කතා කරන්නේ රිවිෂන් එකේ Voyager 4 එක. ඔයාලා මේනොට Voyager 4 එක කරලා තියෙන්න ඕනේ. පිස්කෝ කියන එකෙත් ඒක ගැන කතා කරා. ඔයාලා දැන් මේනොට Scorpion Voyager ගෙදරදී කරලා තියෙන්න ඕනේ. රයිට්. එතකොට මේ Voyager paper එක හොඳට මතක තියාගන්න අතිශය වැදගත් Voyager paper එක 2020 ආපු paper එක හා සමාන ප්‍රශ්න කිහිපයක්ම අපි මේක කරලා තියෙනවා. මම ඒක Scorpion වෙලාවෙත් කිව්වා Voyager paper එකේදී තියෙනවා කියලා. එතකොට අපි බලමු මේ ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරන්න යන ගමන්. රයිට්. හොඳ ප්‍රශ්න 15ක් තියෙනවා. රයිට්. ඒ ටික බලමු MCQ. රසායනික ස්වයංපෝෂී සුදුජීවීන් පෝෂණය සඳහා සපයා ගැනීමේදී භාවිතා කරන ලබන ශක්ති ප්‍රභවය. ඒ කියන්නේ රසායනික ස්වයංපෝෂී. අද මේකේ එන උත්තරේ හොඳට කල්පනාකාරීව ගන්න රසායනික ස්වයංපෝෂී. රයිට්. රසායනික ස්වයංපෝෂී කියන්නේ તો රසායනික ස්වයංපෝෂී වුණාම ස්වයංපෝෂීන් නම් ඒගොල්ලන්ගේ කාබන් ප්‍රභවය කාබන් ඩයොක්සයිඩ් එතකොට ඒගොල්ලන්ගේ රසායනික ප්‍රභවය වෙන්නේ අකාබනික සංයෝග. ඒක හොඳට මතක තියාගන්න. මොකෝ කාබන් ප්‍රභවයත් අකාබනිකයි. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අකාබනික. එතකොට මේකේ තර්කය එන්නේ මෙතන. ස්වයංපෝෂීන් නම් කාබන් ප්‍රභවය කාබන් ඩයොක්සයිඩ් ඒකින්ද ඒක අකාබනික කාබන්. එමහින්දා රසායනික සංයෝගයත් අකාබනිකයි. අකාබනික නම් ඒවා සාමාන්‍ය පුතේ ඇමෝනියම් සංයෝග, රයිට්, නයිට්‍රයිට් වගේ සංයෝග, රයිට් තමයි පාවිච්චි වෙන්නේ. ඒතර පුතේ උත්තරේ බලන්න. රසායනික ස්වයංපෝෂී සුදුජීවී පෝෂණය සඳහා සපයා ගැනීමේදී භාවිත කරනු ලබන කාබන් ප්‍රභවය ශක්ති ප්‍රභවය වන්නේ අකාබනික රසායනික සංයෝග. එතකොට අකාබනික රසායනික සංයෝග තමයි මේවා. අකාබනික රසායනික සංයෝග. උදාහරණයක් මතක් කරගන්න උතන. හැමදාම එනවනේ. නයිට්‍රෝසෝමෝනාස්, නයිට්‍රෝකොකස්. මොකද ඒගොල්ලන් කරන්නේ? මේ දෙන්න මොකද කරන්නේ? ඇමෝනියම් අයනය නයිට්‍රයිට් බවට පත් කරනවා නේ. තව කෙනෙක් ඉන්නව නේද? නයිට්‍රයිට් එක නයිට්‍රේට් බවට පත් කරන එක කියලා. මතකද? නයිට්‍රයිට් එක නයිට්‍රේට් බවට පත් කරා. නයිට්‍රෝබැක්ටර්. රයිට්. ඔන්න ඔය ටික තමයි මේ නයිට්‍රීකරණය හොඳේ. මේ නයිට්‍රීකරණ ස්කෝපියන් එකේ සෙට් වුණා වලට මේ නයිට්‍රීකරණය පිළිතුරංක 5. ඔන්න දුන්න ඩොබිය. වෛරස් වල 2020 අරගෙන බලන්න ඕන නම් සාක්ෂිත් එක්ක අරගෙන බලන්න 2020 තුන්වෙනි ප්‍රශ්නේ MCQ Voyager paper එකේ හතරවෙනි Voyager paper එකේ දෙවෙනි ප්‍රශ්නේ විදියට අපි දීලා තියෙනවා. එතකොට අපේ පන්තිය තුල ළමයි සුරක්ෂිතයි පුතේ. රයිට්. වෙන කයිල ගහන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. අපි වැඩ කරන පන්තිය, වැඩ කරපු පන්තිය, රිසර්ච් දාපු පන්තිය, ලංකාවේ වැඩි මේ සාමාර්ථ දාපු අපේ පන්තිය ගැන අහන්න දෙයක් නැත්තේ නෑ ඔයාලා. ඒක අපේ පන්තිය එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයා වැඩ කරන්න මගේ රත්තරන් පුතේ. බොලට ඉස්මායන්න මම වැඩ කරනවා. ඒ ඉස්මායන්න වැඩ කරන ප්‍රමාණයට අදාළව ඔබලා වැඩ කරලා කොට බලයල්ලා. ඒක තමයි ඔයාලගෙන් වෙන්න ඕනේ. රයිට්. ආයි නෑ ස්මෘත්තාවටම කරනවා. ඒ ස්මෘත්තාවටම හැදෙන්න කරන්න නම් පුතේ අම්බාන්ට වැඩ කරන්න ඕනේ. බොරුවට නෙමෙයි, බොලා වෙනුවෙන් අපි මේ කැපවීම කරනවා. රයිට්. වෛරස් වල ලක්ෂණයක් වන්නේ සෛලීය ව්‍යුහයක් නොමැති වීම. අනිවාර්යයෙන්ම සෛලීය ව්‍යුහයක් නැහැ. එහෙනම් ඒක හරි. අනිවාර්ය පරපෝෂිතයෙන් වීම. ඔව් අනිවාර්යම පරපෝෂිතයෙන්. ඒකත් හරි. ප්‍රජනනය සිදු කර ඇතිවන්නේ වෙනත් ජීවි සෛලයක් තුලදී පමණයි. පුතේ වෛරසයක් මේ අවට පරිසරයේ තියෙනකොට අජීවී. දැන් කොරෝනා වෛරස් එක නෙමෙයි දවස්වල යන්නේ. අහන දෙයක් ඇත්තේ නෑනේ. කොරෝනා ගැන මම ලබන සතියේ ඔයගලන්ට ලොකු විස්තරයක් දෙන්නම්. කොහොමද සම්බන්ධව මම කොරෝනා ඉන්නේ කියන එකත් එක්ක. රයිට්. එතකොට ඒ වෛරසේ බාහිර පරිසරයේ තියෙනකොට අජීවී. නමුත් අපේ ඇඟ ඇතුළට ආවට පස්සේ ජීවී සෛල තුළට පැමිණෙන පස්සේ යට හැකියාවක් ලැබෙනවා පුතේ ප්‍රජනනය කිරීමේට. ඒක සෑහෙන දරුණු වැඩක්. ඒකයි මේ වෛරසය පැතිරෙන්නේ. ජීනෝමේ DNA මෙන්ම RNA ද පැවතීම. DNA මෙන්ම RNA ද පැවතීම. වෙනත් ජීවීන් සඳහා ආසාදනය කිරීමේ හැකියාවක් පැවතීම. අනිවාර්යයෙන් වෙනත් ජීවීන් ආසාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක හරි. රයිට්. ජීනෝමේ DNA මෙන්ම RNA ද පැවතීම. පුතේ මේ වචනේ හරි ලොකු තේරුමක් තියෙනවා. DNA මෙන්ම RNA ද පැවතෙනවා කියලා කියන්නේ දෙන්නම ඉන්නවා කියන එක.
දෙන්නම එකපාර නැහැ මුතේ. තියෙන්නේ DNA හෝ RNA. ඒ කියන්නේ එකවර වෛරසයක් තුල DNA RNA දෙකම පිහිටන්නේ නැහැ. එක්ක DNA එක්ක RNA. එහෙනම් මේක කියන්නේ DNA මෙන්ම RNA ද පැවතීම වැරදි. ඒක ලක්ෂණයක් නෙමෙයි. DNA මෙන්ම නෙමෙයි DNA හෝ RNA පැවතීම තිබ්බනම් හරි වෙනවා. එහෙනම් උත්තරේ 4 ඒක ලක්ෂණයක් නෙමෙයි. 3ට යන්න Bacillus thuringiensis BTI මතක ඇතිනේ. ඔකේ ඊතුරු කැලල Bacillus thuringiensis israelianis මතක ඇතිනේ නම Bacillus thuringiensis israelianis මොකෝ ඊශ්‍රායලයේ තමයි යාගේ නිජබිම. රයිට්. එතකොට මේ සුදු ජීවියා භාවිත කරන්නේ මොකද්ද පුතේ? ජෛව කෘමි නාශක නිෂ්පාදනයේදීනේ ජෛව කෘමි නාශක නිෂ්පාදනයේ ගෙඩි පිටින් උත්තරේ අපිට ලියන්න පුළුවන්. රයිට්. ඊළඟට අහන හතරවෙනි ප්‍රශ්නේ වයින් නිෂ්පාදනය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. A අමුද්‍රව්‍ය ලෙස පළතුරු විශ්ව දාගනි. හරි. අපිට වයින් හදන්න පුළුවන් පුතේ. අපි ඒවා හොඳට වීඩියෝස් එකෙන් බලලා තිනවා. මිදි වලින් හදන වීඩියෝස් එක තමයි මතක ඇති ඔයගොල්ලන් බැලුවා සුද්ධි විද්‍යාව කොටසේදී. මිදි හදනවා, මිදි වලින් ගන්නවා, ඉදුණු පළතුරු ගන්නවා. රයිට්. ඇත්තටම කිව්වොත් අපිට පුළුවේ තැඹිලි වතුරෙන් පවා වයින් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. 2 එන එක හරියි. ඊස් ප්‍රභේද මගින් පැසීමේ ක්‍රියාවලිය සිදු කර. හරිනේ. Saccharomyces cerevisiae. Saccharomyces cerevisiae මගින් ඊස් කියන ප්‍රභේදයක්, right? ඊස් ප්‍රභේදයක් පැසීමේ ක්‍රියාවලිය සිදු කරන ස්ටෝගේ. right. 3 C වලට අහනවා. පැස්චරීකරණය මගින් කාතවා ගැනීම සිදු කර. ඔව්. පැස්චරීකරණය කරාම පුතේ සුද්ධ ජීවීන් තවදුරටත් ඉන්නේ නැහනේ. ඒතර පැස්චරීකරණය කිරීමෙන් පුතේ සුද්ධ ජීවීන් විනාශ වෙන හින්දා මේක කාතවා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙනම් ABC සියල්ල නිවැරදි. එහෙනම් ABC සියල්ල නිවැරදි. right. යමු එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට. අපේ පුතේ ඇඟ ඇතුලේ තියෙන කාබෝහයිඩ්‍රේට් තියෙනවානේ. ඇත්තටම කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් අපිට කෘත්‍යයන් දෙකක් ඉටු කරනවා. ප්‍රධාන කෘත්‍යය. එකක් තමයි ව්‍යුහමය කෘත්‍ය, අනිත් එක right සංචිත කෘත්‍ය. ව්‍යුහමය ස්ට්‍රක්චරල් and අපි කියන අන්තිම ස්ටෝරේජ් කියලා. ඩබල් S කියලා. ස්ට්‍රක්චරල් කියන්නේ පුතේ ව්‍යුහමය. එහෙනම් කාබෝහයිඩ්‍රේට් කෘත්‍ය ප්‍රධාන ආකාර දෙකයි. ව්‍යුහමය සහ අනිත් එක පුතේ අපි කතා කරනවා සංචිතමය. ප්‍රධාන ආකාර දෙක ඔන්න ව්‍යුහමය සහ සංචිතමය අවස්ථා දෙකට තමයි බෙදෙන්නේ. ඒතර ව්‍යුහමය වල ගත්තම ප්‍රධාන වශයෙන් ගන්න සෙලියුලෝස්. right. hemicellulose right. පුතේ සංචිතය වල තමයි පුතේ පිස්ටය, ස්ටාර්ච්, glycogen, inulin වගේ ඒවා ඉති වෙන්නේ. එතකොට මේකේ උත්තරය අපිට දැන් ඇවිල්ලා ඉවරයි. එතකොට ව්‍යුහාත්මක කෘත්‍ය ඉටු කරන කාබෝහයිඩ්‍රේට් එකක් වන්නේ මොකක්ද පුතේ? සෙලුලෝස්. අනිත් ඒවා පුතේ සාමාන්‍යගත සුක්‍රෝස් කියන්නේ මොනවාද? සංචිත කෘත්‍යයක් සුක්‍රෝස් ගන්න පුළුවන්. අපිට ප්‍රධාන උක්කොල දින සුක්‍රෝස්. right. පුතේ මේ ඉනියුලින් නේද? ඉනියුලින් ඉන්නේ ඩේලියා කියලා ගස් జాතියක් අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? ඩේලියා කියලා ගස් జాතියක්. අර හබරල ගන්නවා වගේ. අයි ඒ ඩේලියා ආකන්දවල තියෙන ඉනියුලින්. ඩේලියා ආකන්දවල. එහෙනම් උත්තරේ එනවා right සාමාන්‍ය පුතේකින් අනිත්යන් වල මෙච්චර මතක තියාගන්න. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් වගේ ඒවා තමයි පුතේ ප්‍රධාන ව්‍යුහමය කෘත්‍ය ඉෂ්ට සිද්ධ කරන්නේ. එහෙනම් උත්තරේනේ ප්‍රශ්න අංක 5ට උත්තරේනේ 1. 6ට යන බෙනඩික් ප්‍රතිකාරකය. පුතේ සීනි. නිරොක්සිහාරක සීනි. ඔක්සිහාරක සීනි. දැන් ඔක්සිහාරක සීනි මොනවාද? හොඳට අහගන්න ඔක්සිහාරක සීනි මොනොසැකරයිඩ්. ඔයා මේ ඕරල් එක කරපුවා. ප්‍රධාන මොනොසැකරයිඩ් ටික කියන්නේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. right. ඊළඟ ඩයිසැකරයිඩ් යටද අපි කතා කරන මෝල්ටෝස්, සුක්‍රෝස් සම්දිම් ලියමු. මෝල්ටෝස්, ලැක්ටෝස්, සෙලබයෝස්,
right? Sucrose. Sucrose mean isocyanated. පොඩි දෙයක් කියන්නම්. sucrose කියන්නේ නිර්օක්සිහාරක සීනි. නිර්օක්සිහාරක සීනි. right? ඔයාලා කියන්න දැන් කතන්දරේ මේ තුන් දෙනයි ඉන්නව නේද? right? बेनेडिक्ट प्रतिकारकය बेनेडिक्ट මෙයා නිල් පාටයි. बेनेडिक्ट प्रतिकारකය නිල් පාටයි. ඒකට හේතුව පුතේ මෙයා කොපර් සල්ෆේට් තියෙනවා. කොපර් අයනේ තියෙනවා. නිල් පාටයි. සීනි අඩංගු වෙලා තියෙන ප්‍රමාණය මත පදනම් කරන කොළ නිල් කොළ කහ තැඹිලි ලා රතු ගඩොල් රතු වෙනකම් මේ වර්ණ විපර්යාස සිද්ධ වෙන සීනි තියෙන ප්‍රමාණය මත පදනම්. එහෙනම් නිල් එක්කන කොළ පාට වාට පොඩ්ඩක්පත් උනත් එතන සීනි මෙන්න මේ සෙට් එකේ කරුවර ඉන්නවා. ඒ කියන්නේ මෙයා අන්තිමට හැදෙන්නේ ගඩොල් රතු පාට. කෙලිම ප්‍රතික්‍රියා වෙනවා. right? बेनेडिक्ट ප්‍රතිකාරකයත් එක්ක අදාළ සීනි සංයෝගය රත් කරන්න ගඩොල් රතු පාට අවක්ෂේපයක් එනවා සීනි බහුලව පවතිනවා නම්. එතකොට මේ නිර්օක්සිහාරක සීනිය වන සුක්‍රෝස් बेनेडिक्ट සමග ඍජු ප්‍රතිකාරකයක් විදියට ප්‍රතික්‍රියාවේ අපිට ඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ නිල් පාටම තමයි තියෙන්නේ. එතකොට बेनेडिक्ट එක්ක සුක්‍රෝස් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා මතක තියාගන්න. අනිත් ඔක්කොම මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් ප්‍රතික්‍රියා කරනවා. පිස්ටේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද පිස්ටේ කියන්නේ පොලිසැකරයිඩ්. නම් පොලිසැකරයිඩ් बेनेडिक्ट එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් बेनेडिक्ट එක්ක පොලිසැකරයිඩ් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පිස්ටය, ග්ලයිකෝජන්, right? ඇමයිලෝස් පෙක්ටින් ඒ වගේ ඒවා කිසිම එකක් සෙලියුලෝස් වගේ ඒවා පොලිසැකරයිඩ්. එහෙනම් පොලිසැකරයිඩ් बेनेडिक्ट එක්ක සම්බන්ධතාවයක් දක්වන්නේ. ඒක පොලිසැකරයිඩ් මොනවද පුතේ? පිස්ටය කියන්නේ बेनेडिक्ट එක්ක නැති ඒවා. දැන් සුක්‍රෝස් නැහැ. बेनेडिक्ट එක්ක නැහැ. සුක්‍රෝස් නැහැ. right? එතකොට polysaccharide මොනවාද? right? starch ඉස්සරහ ලියුවේ starch glycogen ඒ ටික glycogen right? ඊළඟට cellulose right? මේවා बेनेडिक्ट එක්ක කොහොමද ප්‍රතිකාරයක් දක්වන්නේ නැහැ. එහෙනම් අපිට වතහෙන් උත්තරේ දෙන්න. बेनेडिक्ट ප්‍රතිකාරකයත් එක්ක රත් කරන විට ගඩොල් රතු පාට අවශ්‍යපයක් ඇති නොකරන මහාණු. එහෙනම් මහාණු කියන්නේ මොනවාද? පොලිසැකරයිඩ්. එහෙනම් මහාණු මොනවාද? පොලිසැකරයිඩ් පිස්ටේ, ස්ටාර්ච්, ග්ලයිකෝජන්, සෙලුලෝස්. बेनेडिक्ट එක්ක කිසිදු ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ පුතේ. එහෙනම් පිළිතුරු අංක 1. ග්ලූකෝස් දක්වනවා, ලැක්ටෝස් දක්වනවා, ෆ්‍රක්ටෝස් දක්වනවා, මෝල්ටෝස් දක්වනවා. ප්‍රශ්න අංක 4ට යමු. right? එන්තැල්පි විපර්යාසයක් යනවා. පුතේ එන්තැල්පි විපර්යාසයක් කියන්නේ සාමාන්‍ය වල මේවා සිලබස් එකේ ලොකුට නැහැ. right? එන්තැල්පි විපර්යාසයක් කියලා කියන්නේ පුතේ මේක නියත උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ සිදුවන තාප හුමාරුවක්. right? නියත උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ සිදුවන තාප හුමාරුවක් තමයි අපි එන්තැල්පි විපර්යාසයක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. right? ඊළඟට යන 8 වෙනි ප්‍රශ්නෙට 8 A පියන වසන ලද ශීතකල පැණි බීම බෝතලය. right? නම් පියන වැසු බෝතලයක්. නිකන් පියන වැසු බෝතලයක් අරගන්න බැරි වුණොත් කාටද මුලින්ම කතා කරන්නේ? පියන වැසු බෝතලය. දැන් කසාද බඳපු දවසක right වයිෆ් කතා කරනවා මහත්තයාට අනේ මහත්තයෝ මේක අරලා දෙන්න කියලා. මං කියන්නේ බෝතලේ මූඩිය. right? බෝතලේ මූඩිය අරලා දෙන්න කියලා. ඒතර බෝතලේ මූඩිය අරගන්න නම් එහෙනම් ඒකට හේතුව ඒක වහලා තියෙනවා. ඒ කියන්නේ සම්මුතිය. එහෙනම් පළවෙනි එක පියන වසන ලද ශීතකර පැණි බෝතලය සංයුත පද්ධතියක්. වැහිච්ච එක. බීකර ඇතුළේ ඇති උණු ජලය. බීකර ඇතුළේ උණු ජලය තියෙනවා. වහලාද නැද්ද කියලා කියන්නේ නෑ විවෘතයි. එහෙනම් B කියන්නේ විවෘත පද්ධතිය. right? එහෙනම් A කියන්නේ විවෘත පද්ධතියක්. sorry A කියන්නේ සංයුත පද්ධතියක්. එහෙම උත්තරයක් තියෙනවා නම් පුතේ පිළිතුරු අංක 4 වගේ තමයි යන්න තියෙන්නේ 4. B කියන්නේ විරුද්ධ පද. හරි ලේසි නේද? පොඩි උත්තරයක් තියෙනවා. පිළිතුරු අංක 4 එන්නේ 8ට 4. right. ඊළඟ වෘතයක අරය R නම් ඔන්න හොඳ ගානක් තියෙනවා. කල්පනාකාරී වෙන්න. මෙන්න වෘතය right වෘතයක අරය R. අරය R තියෙනවා. අරයට සමාන ඡාය. මතක ඡාය කේන්ද්‍රය විශාලම ඡාය මොකද්ද?
විශාලම ජායේ විස්කම්භය. පරිධියේ ස්ථාන දෙකක් යා කරමින් අපි රේඛාවක් අඳිනවා වෘතය ඇතුලේ. පරිධියේ ස්ථාන දෙකක් යා කරමින් රේඛාවක් අඳිනවා වෘතය ඇතුලේ. එතකොට ඒකට තමයි ජාය කියන්නේ. එතකොට ජායේ දිග r. මෙතන ඉඳන් මෙතනට r. මෙතන ඉඳන් මෙතනට r නේ බං. ඇයි r එන්නේ? නෑ මෙතන එන සමපාත ත්‍රිකෝණයක් තියෙන්නේ. අංශක 66 මේක. සමපාත ත්‍රිකෝණ. බලන්න ඔබ වෘතයේ r කියන අරයට සමාන ජායක් නිර්මාණය කරනවා පරිධියේ ස්ථාන දෙකක් යා කරමින්. ඒ ජායේ දිගත් අරයම තමයි. දැන් කේන්ද්‍රයේ සිට මේ ලක්ෂ්‍යයට තියෙන අරය කේන්ද්‍රයේ සිට මේ ලක්ෂ්‍යයට තියෙන අරය. ඒතර සමපාත ත්‍රිකෝණයක් හැදෙන්නේ. ඒකට අපිට මෙන්න මේකෙදි කියනවා right ජායක් මත ඡාප දිග වන්නේ. එහෙනම් මේ ජාය මත තියෙන මෙන්න මේ ඡාප දිග. ඉතින් ළමයෝ ඔය ඡාප දිගට අදාළ වෙන කෝණය අංශක 60යි නේද? දැන් ඡාප දිගට අදාළ වෙන කෝණය අංශක 60 නම් මේ ඡාප දිග s නම් s සමානයි මොකක්ද සූත්‍රය? s සමානයි සමස්ත උතේක පුතේ ඡාප දිග 2πr. 2πr වලින් අංශක 360න් 60. 6න් 1යි කියලා කෙලින් වෙනවා. ආයි කැපෙනවා මෙතනට 1යි මෙතනට 3යි. උත්තරේ එනවා s සමානයි 5r බෙදීම 3. සරලම උත්තරයක් වෙනවා. s සමානයි 5r බෙදීම. එහෙනම් මේ ඡාප දිග s නම් s සමානයි 5r බෙදීම 3. එහෙනම් උත්තරයක් තියෙනවද බලන්න? ඔය තියෙන ලස්සනට පිළිතුරංක 2. හරි නේද? පිළිතුරංක 2. මෙන්න මේ ඡාප දිග අපෙන් එවුවේ. ඉතින් අපි ගත්ත මේකේ නිගමනය මොකද්ද? මේ කියන කේන්ද්‍රය ඉඳන් මෙතන තියෙන දුරවල් අරයවන්. එහෙනම් මේ ජායත් අරයට සමාන දිගයි. එතකොට මේක සම පාද ත්‍රිකෝණයක් නිර්මාණය වෙලා තියෙන අභ්‍යන්තරයේ. ඉතින් ඒක අංශක 60යි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. right ඊළඟට සමචතුරස්‍ර පහක පරිමිතීන් 20යි 24යි 32යි 40යි 80යි. මේක නම් පොඩ්ඩක් පුතෝ අඳ ගන්න වෙනවා. ටක් ගාලා. right සමචතුරස්‍ර පහක් දීලා තියෙනවා. 1යි ටික ලොකු වෙන්න දීලා තියෙනවා 2යි 3යි 4යි 5යි. ඔය කෙලිය. මොන්නේ මොකද? right ලොකු වෙන අවස්ථාවල තියෙන්නේ. right අවුලක් නැහැනේ. right shape එක. එතකොට පහක 20 24 32. එතකොට පුතේ පළවෙනි කෙනාගේ 20 නම් පැත්ත පහක් වෙන්න බෑ. right ඊළඟ එක්කෙනාගේ 24 එහෙනම් පැත්ත 6ක් වෙන්න ඕන. ඊළඟ එක්කෙනාගේ 32 එහෙනම් පැත්ත 8යි 8 16 32. පරිමිතිය දෙන්නේ ඊළඟ එක්කෙනාගේ 40යි 40 කියන්නේ පැත්ත 10යි 10යි අනිත් එක්කෙනාගේ 80ක් ඒ කියන්නේ පැත්තක් 20. පැත්තක් 20. right කියන ප්‍රශ්නේ මොනවම සමචතුරස්‍ර පහක් තියෙන්නේ. තව සමචතුරස්‍රයක වර්ගඵලය ඊයද සමචතුරස්‍ර වර්ගඵලය එකතුට සමාන වෙයි. ඒ කියන්නේ මේ ටිකේ ඔක්කොගේම වර්ගඵල එකතු කරාම right විශාල එක්කෙනාට සමාන වෙනවා. right විශාල එක්කෙනා සමාන. ඒ කියන්නේ මෙයාගේ 25යි මෙයාගේ 36යි මෙයාගේ 64යි මෙයාගේ 100යි මෙයාගේ 400යි. right ඉතින් ඕඩි එක කවරද? 400 500 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
625 කියන්නේ. එතකොට පුතේ මේ පාදේ x නම් මේ පාදේ x කියලානේ එන්නේ සමතුලිතයක් නේ. එතකොට 625 වර්ගමූලය එහෙනම් x වර්ගය සමානයි පාදයේ දිග ගන්න පුළුවන් 625. x සමානයි 625 වර්ගමූලය. එතකොට x එන්නේ කීයද? 25ක් කියලා. එතකොට පුතේ පාදයේ දිග 25යි. පාදයේ දිග 25 නම් මේකත් x නම් මේකත් x නම් සමස්ත පරිමිතිය කීයද? පරිමිතිය සමානයි පුතේ 100. පාට ලස්සන ගණන් නේ. පරිමිතිය සමානයි 100. හරි ලස්සන ගණන්. පරිමිතිය සමානයි 100ක් කියලා අපිට එනවා. රයිට්. එහෙනම් උත්තරේ ලස්සනට ඇවිත් දෙනවා පිළිතුරු අංක හරිද? දෙක. පිළිතුරු අංක දෙක. මුලින් සියල්ලගේම වර්ගඵල ටික හොයාගත්තා. ඒ වර්ගඵල එකතුව තමයි පුතේ සමස්ත සමචතුරස්‍රයේ අවසාන එක්කෙනාගේ වර්ගඵලයට සමාන වෙන්නේ. එහෙනම් ඒ වර්ගඵලය කියන්නේ පාදයේ දිග වැඩි කිරීම පාදයේ වර්ගය. පාදයේ වර්ගය කියන්නේ 625යි. එහෙනම් පරිමිතිය හොයාගන්න නම් පාදයක් හොයාගන්න ඕන. පාදයේ 625 වර්ගමූලය 25යි 25 නම් පාද 4යි කියන්නේ 25 4ක් කියන පුතේ 100යි. හරිද? 25 4ක් 100යි. රයිට්. ඊළඟට යමු කුහර සිලින්ඩරයක් ගැන කතා කරමු.
right කුර සිලින්ඩර් ගැන කතා කරන්නේ right කුර පයිප් එක දිග සෙන්ටිමීටර් 21 පයිප් එකක් තියෙන්නේ right කුරයක් තියෙන එක right ඔය පයිප් එක කියලා හිතමුකෝ right පයිප් එක right කුරයක් තියෙන එක එතකොට මේක ඇත්තටම මම මේක අඳින්නේ මෙහෙම සාධාරණයි මෙහෙම අඳින්නේ right ඔහොම තිබ්බනම් තමයි හරි ඕක right එතකොට ඔකෙත් ඔහොම තිබ්බනම් තමයි හරි ඔහොම ඇතුලේ කුරයක් තියෙන අපිට පේන්නේ නැහැ නේ හැබැයි එයා පැත්තට කඩිලා අඳින්න ඕන එයා පැත්තට පේන්නේ නැහැ මේකෙත් මෙහෙම කඩිලා අඳින්න දැන් හරිනේ එයා පැත්ත කොටස පේන්නේ නැහැ නේ අපිට එයා පැත්ත ඉරනේ right right එතකොට මේකේ අපිට කියන පුතේ දිග 21යි 21 සෙන්ටිමීටර ඊළඟ අපිට කියනවා අභ්‍යන්තරාරය 8යි ඝනකම 1යි අභ්‍යන්තරාරය 8යි ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට 8යි right එතකොට මෙතන ඉඳන් මෙතනට ඝනකම තියෙනවා මෙන්න මේ කොටසේ ඝනකම 1යි ඒ මෙතන මෙතනට තියෙනවා 8ක් තියෙනවා right මෙතන මෙතනට සෙන්ටිමීටර 1යි ඔකනේ කියන්නේ එතකොට මේ උත්තේ ගත්තොත් ඔහොම ගත්තොත් ඔහොම අරස් කඩක් අපිට පේන්නේ ඔහොම අරස් කඩක් අපිට පේන්නේ මෙතන ඉඳන් මෙතනට 8යි right ඝනකම එකක් තියෙන ඉඳන් මෙතන මෙතනට ඒතකොට 9ක් නේ විශාල වෘතයේ වර්ගඵලය විශාල වෘතයේ මේ අරය 9ක් වෙනවා කුඩා වෘතයේ ඇතුලේ තියෙන කුඩා වෘතය 8යි right ඝන කොටසේ පරිමාවක් තියෙනවා අපි අහන ප්‍රශ්නයක් යමුකෝ right ඒ සාදයේදී යකඩ ඝන සෙන්ටිමීටර එකක බර නෙමෙයි පුතේ එතන හැදෙන්න ස්කන්ධය කියලා ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය කියලා හදන බර කියන එක කියන්නේ ග්‍රෑම් වලින් නෙමෙයි බර කියන එක කියන්නේ නිව්ටන් වලින් මෙතන පොඩි ටයිප්ස් එකේ මිස්ටේක් එකක් තියෙනවා වර්ග 1යි ඝන සෙන්ටිමීටර එක ස්කන්ධයේ ග්‍රෑම් එකයි එහෙනම් පුතේ මේ හතර තියෙන යකඩ ඝන සෙන්ටිමීටර එකක තියෙනවා ග්‍රෑම් 8ක ස්කන්ධය right ඒ කියන්නේ මේකේ මේ දීලා තියෙන පුතේ ඝනත්වය මේ යකඩවල ඝනත්වය නේ යකඩවල ඝනත්වය දීලා තියෙන්නේ යකඩවල ඝනත්වය දීලා තියෙන්නේ තමයි ඝනත්වය යකඩ ඝනත්වය කියන්නේ එතකොට යකඩ ඝනත්වය කියන්නේ ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 8යි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 8 නම් 8යි g cm ඍණ 3 ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 8ක් ඉතින් මේ ඝනත්වය ප්‍රකාශ කිරීමේ එක්තරා විදියක් ඝනත්වය ප්‍රකාශ කරන එක්තරා විදියක් ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් right අපෙන් අහන්නේ කොච්චර ස්කන්ධයක් මේ පයිප් එකේ දිනවද දැන් අපි ඔක්කොම ඉස්සෙල්ලා හොයාගන්න ඕන මේ කියන්නේ ඝන කොටස මේ ඝන කොටසනේ පුතේ මේ කොටස සෙන්ටිමීටර එකක ඝනකමක් තියෙන ඝන කොටසනේ තියෙන්නේ ඒ ඝන කොටසේ පරිමාව කියන්නේ එන ඝන කොටසේ පරිමාව හොයන්න නම් අපිට තියෙන්නේ විශාල සිලින්ඩරේ ඇතුලේ තියෙන කෝර සිලින්ඩරය අඩු කරන්නනේ එතන ඝන කොටස එනව නේද විශාල සිලින්ඩරෙන් ඇතුලේ තියෙන කෝර සිලින්ඩරය අඩු කරන්න එහෙනම් පුතේ ඝන කොටස සමානයි විශාල සිලින්ඩරේ අඩු කරන්න කුවර සිලින්ඩරය හරිද වැඩි 20 අඩු කිරීම කුසි විශාල සිලින්ඩරයෙන් අඩු කරන්න කුඩා සිලින්ඩරය right එතකොට විශාල සිලින්ඩරයෙන් කුඩා සිලින්ඩරය අඩු කරාට පස්සේ අපිට ඝන කුණාන ලස්සනට ඝන කොටස විශාල සිලින්ඩරයෙන් කුඩා සිලින්ඩරය අඩු කරන්න right විශාල සිලින්ඩරය මොකද කියලා 5 r වර්ග r1 වර්ගය කියලා දාමු h දිග වෙනස් වෙන්නේ 5 r2 වර්ගයේ h 5 r2 වර්ගයේ h එතකොට පුතේ බලන්න මගේ රත්තරන් පුතේ right එතකොට 5 එළියට ගත හැකියි නම් 5 එළියට ගන්න right r1 වර්ගයේ අඩු කිරීම r2 වර්ගය කාටද මම මේ r1 කියන්නේ විශාල එක්කෙනාගේ අරය r1 මෙයාට තමයි මම r2 කියලා කියන්නේ right මෙයාට තමයි r2 කියලා කියන්නේ right හොඳද right හරිද එතකොට දැන් මේකේ අපිට ගණන් දෙන්න ලස්සනම වැඩේ මේක හරිද මේකේ වර්ග දෙකක අන්තරයේදී මේ වර්ග දෙකක අන්තරය තියෙනින්ද අපිට පුළුවන් පුතේ මේක කරන්න කෙලින්ම වර්ග දෙක අන්තරය r1 අඩු කිරීම r2 r1 එකතු කිරීම r2 right එතකොට 5 කියන්නේ 7 22
h කියන්නේ උස 21යි. r1 කියන්නේ කීයද? r1 කියන්නේ 9, r2 කියන්නේ 8යි. එහෙනම් 9න් 8ක් අඩු කරාම මෙතනට එනවා. මෙතනට එනවා ඊට පස්සේ පුතේ 9 ධන 8. එතන මෙතන උත්තරේ නම් පුතේ 21ට කැපුනම 3යි. 22 වරක් 3 ගුණ කිරීම 1 ගුණ කිරීම 17. right? එතන මේකේ උත්තරේ එනවා අපිට පුතේ සෙට් කරගන්න උත්තරේ කීයක් එනවද කියලා. දැන් ඉතින් මාත් කම්මැලි වෙලානේ. ඔයගොල්ලන් හින්දා මොන කඩේ ඉන්න. ඇයි ඉතින් දීලා තියෙනවනේ අපිට ගැල්ලේ. ඉතින් කමන්නේ සුළු කරලා බලහම. right? ඒක හොඳයි ඉතින්. එක පැත්තෙන්. 1122යි. 1122යි ඝන සෙන්ටිමීටර. right. එහෙනම් මෙයාගේ අපිට දීලා තියෙනවා 1122ක ඝන සෙන්ටිමීටර වෙන. 1122 ඝන සෙන්ටිමීටර වෙන. එතකොට මෙයාගේ ස්කන්ධය අහනවා. ස්කන්ධය සමානයි. හැමතිස්සෙම මතක තියාගන්න ස්කන්ධය සමානයි පුතේ. ඝනත්වය ගුණ කිරීම පරිමාව. අමතක කරන්න එපා. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවනේ. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය සමානයි ඝනත්වය ගුණ කිරීම පරිමාව. මට මේක හරියම වැදගත් වෙනවා. හරිද? ද්‍රව ස්ථිතිය සහ තරල ගතිය. අපි කියන මේ අපි මේකට කියන්නේ තරල යාන්ත්‍ර විද්‍යාව. තරල ගතිය, තරල ස්ථිතිය. ඒ කියන්නේ සරලව කිව්වොත් අපිට මේ පාඩම ආගමික මූලධර්මයේ යෙදෙන තැන්වලදී අතිශයින් වැදගත් වෙනවා. ස්කන්ධය සමානයි. ඝනත්වය කියන්නේ එතකොට ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 8යි. නේද? 8යි. හරිද? ඝන සෙන්ටිමීටර කීයක් තියෙනවද පුතේ? 1122යි. උත්තරේ එන්නේ ග්‍රෑම් වලින් නේ. right? එතකොට මේක ස්කන්ධය අපිට එනවා පුතේ. කීයක් කියලාද? ගුණ කිරීම 8 නේද? 8976යි. 8976ක් කියලා එනවා ග්‍රෑම් වලින්. ඉතින් ග්‍රෑම් වලින් 8976ක් නම් පුතේ 8.976යි කිලෝග්‍රෑම් කියලා අපිට එනවා. 8.976යි කිලෝග්‍රෑම් කියලා එනවා. ලස්සන උත්තරය අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. බලන්න පිළිතුරක් එකේ තියෙනවා. පිළිතුර තියෙනවා අපිට එතන. පිළිතුර 5. පිළිතුර අංක 5. නම් ඝන කොටසේ පරිමාව තමයි අපි මුලින් ගෙවුවේ. ඝන කොටසේ පරිමාව හොයලා තමයි අපි ඝනත්වය ආදේශ කරලා ස්කන්ධය ලබා ගත්තා. පැහැදිලි නේද? right. යමු ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ. right 12 වෙනි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. අරය සෙන්ටිමීටර 10ක් වෘත්තාකාර සාඩුවකින් නිර්මාණය කිරීම සඳහා ඍජුකෝණාශ්‍රාකාර තාඩුවක් කපා ඉවත් කර ගන්නාලාදී ඍජුකෝණාශ්‍රාකාර තාඩුවේ වර්ගඵලය ගන්න. මේ පොඩි ගාන. right? මේක මයිකල්ස් දාන්න තියෙන්නේ. මෙහෙම එකක් තියෙන්නේ. right? වෘතයක් තියෙන්නේ. right? ඒ වෘතේ මෙන්න මෙහෙම ගහලා තියෙනවා. right? ඍජුකෝණාශ්‍රය. ඒ ඍජුකෝණාශ්‍රය මෙතන දැන් කේන්ද්‍රය දීලා තියෙනවා. මෙතන ඉඳන් මෙතනට උස දීලා තියෙනවා 10ක් කියලා. අරය 10යි. එහෙනම් ඉතින් මේ කේන්ද්‍රය ඉඳන් මෙතනට 10නේ අහන්න දෙයක් නැහැ. ඇයි ඉතින් වෘතයක අරේනේ ඔය තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතන දීලා තියෙන 8ක් කියලා. ගාන හදන්න දෙයක් නැහැ. එහෙනම් සමස්ත මේ කොටස 16යි. ඇයි 8යි 8යි ඔක්කොම 16ක් වෙනවා සෙන්ටිමීටර. ඉතින් උඩ බලන්න මේක 8යි මේක 10යි නම් පුතේ මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් මෙතන දින්නේ. ඇයි ඉතින් මේක අරය වුණා? බයිලා ගන්න දෙයක් නැත්තේ නෑ මේ ක්ලාසස් වලදී. හරියටම තාක්කෙටම තේරුම් ගන්න. එහෙනම් මේක දින ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. right? මේක 10යි මේක 8යි නම් මේ පාදය 6යි එහෙනම් මේ පාදය 6යි. එහෙනම් මෙතන මෙතන ගියත් තියෙනද ඔක්කොම 12ක් තියෙනවා. එහෙනම් එක පාදයක් 16යි අනිත් පාදේ 12 වෙන වර්ගඵලය සමානයි 16 වරක් 19. වර්ගඵලය සමානයි අපේ පුතේ 192ක් කියලා. වර්ග සෙන්ටිමීටර. පාට ලේසිනේ. කියා ගන්නදී ලේසි ගොම. right? පයිදරස් සාන්ති. එතකොට මේ අරයම තමයි මෙතන ඉඳන් මෙතනටත් තියෙන්නේ. ඒතර අපිට අවශ්‍යනේ මේකේ ඍජුකෝණාශ්‍රය එක පැත්තක දිග හොයාගන්න. එහෙනම් මේ පැත්තේ දිග නම් 16ක් වෙනවා. මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 8යි හින්දා මේ පාදය 6යි 6යි ඔක්කොම 12ක් බාඩපත් වෙනවා. විතර අංක 5ක් තියෙන්නේ. right? එහෙනම් 13 වෙනි ප්‍රශ්නයට යන්න. ෂොක් ප්‍රශ්නයක් 13 වෙනි ප්‍රශ්නය. ස්ටොප් කරලා නෝට් එක දාගන්න ඇයි.
පුතේ වැඩි කාලයක් නාස්ති කරන්නේ නැහැ මම ආව ස්ක්‍රීන් එකේ ඉස්සරහා රයිට් ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5ක් වන ඝනකයක් රයිට් ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5ක් වන ඝනකයක් තියෙන්නේ පොළොව මත තියලා තිනවා රයිට් මෙයාගේ චලිත වීමෙන් පවතිනවලු 15ක් ms ඍණ 1 රයිට් ඝර්ෂණ බලය හේතුවෙන් මීටර් 15ක් දුර ගමන් කරේ නිශ්චල වෙනවා එහෙනම් මේ ඝර්ෂණ බලයක් එදිලා තියෙනවා ඝර්ෂණ බලයක් එදිලා තියෙනවා රයිට් ඝර්ෂණ බලයක් එදිලා තියෙනවා මාක් කරගන්න ප්‍රධාන දේ බර බල්ලයට මාක් කරගන්න ඕනේ mg රයිට් ඒ වගේ මාක් කරගන්න ඕනේ මතක තියාගන්න පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඊළඟට මාක් කරගන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ඊළඟට පුතේ බර කියන්නේ වෙන වෙන જાතිය බරවල් නෙමෙයි සාමාන්‍ය බරවල් කියන්නේ පුතේ සාමාන්‍ය මොකද්ද වස්තුවක සමස්ත ස්කන්ධය ක්‍රියාත්මක වන ගුරුත්ව කේන්ද්‍රයේ ඒ සමස්ත වස්තුවේ ස්කන්ධය ගහ ලෝකයක් දෙසට ඇද ගන්නවා පොළොව පැත්තට ඇද ගන්නවා පොළොව පැත්තට ඇදගන්නේ ලම්බකව කෙලින් ඇදගන්නේ ලම්බකද එතකොට ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක වන සමස්ත ස්කන්ධ පද්ධතියේ ඇද ගැනීම ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක වන සමස්ත ස්කන්ධ පද්ධතියේ ඇද ගැනීම තමයි බර කියන්නේ බර පොළොවට ලම්බක වෙන වෙන කුණහරප නෙමෙයි බර කියන්නේ රයිට් එතකොට මෙන්න මේ කියන R කියන අභිලම්බ ප්‍රතික්‍රියාව උතන තියෙනවා හැමතිස්සෙම මතක තියාගන්න වෙනත් කිසිදු බාහිර බලයක් නැත්තම් mg සහ r එකිනෙකට සමානයි. වෙනත් කිසිදු බාහිර බලයක් ආනත බලයක් නැත්තම් ආනත බලයක් ලම්බක බලයක් නැත්තම් හොඳට මතක තියාගන්න සමාන්තර නෙමෙයි. ආනත ලම්බක බල නොමැති විට ඕනෑම අවස්ථාවක මම මේවා ලියන්නේ නැහැ බෝඩ් එකේ. බොල ලියාගනිමු. ආනත ලම්බක බල නොමැති ඕනෑම අවස්ථාවක ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව නැවත නැවත ආහා ලියාගන්න. පහළට mg සමානයි. ආනත අභිලම්බ බල කියන බල මොනවාක්වත් නොමැති අවස්ථාව සමාන්තර බල එදුනට අවුලක් නැත්තේ නේ. සමාන්තර බල මේ දෙපැත්තේ එදුනට අවුලක් නැත්තේ නේ. ආනත බලේ අභිලම්බ බල එදුනොත් තමයි r උයි mg අසමාන වෙන්නේ. නැත්තම් නිකන් සමාන්තර බල එදුණා කියලා මේ දෙන්න අසමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන්න හැමතිස්සෙම සමානයි. මොන අවස්ථාවේදීද? ආනත බල නැත්තම් වෙනත් අභිලම්බ බල නැත්තම්. හොඳට මතක තියාගන්න නේ. මම කිව්වා right ho. එතකොට මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි. ඔය ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5 නම් බර නිව්ටන් 5යි නේද? ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 5යි. කියන්නේ r කියන්නේ නිව්ටන් 5යි. ඒ බර නිව්ටන් 5යි. දැන් ඒක තියාගන්න. right. මේ වස්තුව පුතේ ඝර්ෂණ බලය හේතුවෙන් නවතිනවා. මෙන්න ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය හේතුවෙන් නවතින්නේ මීටර් 15ක් ගමන් කරලා. නම් මෙයා මීටර් 15ක් ගමන් කරලා නිශ්චල වෙනවා. මෙයා මීටර් 15ක් ගමන් කරලා නිශ්චල වෙනවා. දැන් මෙයා දැන් නිශ්චල. right දැන් නිශ්චල. ඒ කියන්නේ අවසාන ප්‍රවේගයේ බිඳුව බඩපත් වෙනවා. right එතකොට මෙයා ගමන් කරන සමස්ත විස්ථාපනය මීටර් 15ක්. ඕකනේ අපි කියන්නේ. right ඒ කියන්නේ මෙයා මන්දනයට ලක් වෙලා. එහෙනම් මෙයා මන්දනයට ලක් වෙනවා මෙයා මන්දනයක් වෙලා තියෙනවා. අපි දන්න தත්ත තුනක්. ආරම්භක ප්‍රවේගය, විස්ථාපනය, අවසාන ප්‍රවේගය හොයන්න තියෙන තොරණය. අනිවාර්යෙන් තොරණේ හොයන්න ඕනේ. ඒකට හේතුව පුතේ මේකේ ඝර්ෂණ සම්ගුණකය අපිට අහනවා. ඝර්ෂණ සම්ගුණකය කියන්නේ ඝර්ෂණයත් එක්කෙන එක. නෑ අපිට මේකෙදි දුක දුකට හේතුව දුකින් මිදීමේ මාර්ගය. හරිද? මේ කියන චතුරාර්ය සත්‍ය දාන්න අපිට හොයන්න තියෙන f සමාන μr වල μ හොයන්න තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව හොයාගත්තා. අභිලම්බ ප්‍රතික්‍රියාව හොයාගත්තා නම් අපිට μ හොයන්න නම් ඝර්ෂණය ඕන. ඝර්ෂණය හොයාගන්න අපිට ත්වරණය හොයාගන්න සිද්ධ වෙනවා. මොකද පුතේ ඝර්ෂණය මෙතනදී වෙන්නේ f සමාන m. යෙදෙන ඝර්ෂණයෙන් හින්දා තමයි පුතේ වස්තුව මන්දනයට ලක් වෙලා නිශ්චල වෙන්නේ. මේ යෙදෙන ඝර්ෂණය දිනනවා. මේ යෙදෙන ඝර්ෂණයෙන් හින්දා තමයි පුතේ වස්තුව මෙතන ඉඳන් මෙතනට එනකොට මීටර් 15ක් ගමන් කරලා නිශ්චලතාවයටපත් වෙන්නේ යම්කිසි මන්දනයක් නිසා. එහෙනම් පුතේ අපි මුලින්ම හොයන්නේ මන්දනය නේ. ඒ සඳහා අපි හොයන්නේ මන්දනය. දාමු v වර්ග සමානයි u වර්ග ධන 2යි a ස්ථානික සමීකරණය. v වර්ග කියන්නේ අවසන් ප්‍රවේගයේ වර්ගයේ බිඳුවයි u වර්ග කියන්නේ ආරම්භ ප්‍රවේගයේ 15 වර්ගය 2යි a හොයන්න තියෙන්නේ s කියන්නේ 15යි. s කියන්නේ 15යි. right එතකොට හරිනේ s කියන්නේ 15යි 15 දුර කියන නවදී right හොඳයි. එතකොට බිඳුව
15 225යි plus 30යි නේද? එහෙනම් ඍණ 225 හරිනේ පුතේ මන්දනයක් එන්නේ. ඍණ 225 බෙදීම 30 සමානයි ඍණ 225 බෙදීම 30 සමානයි මන්දනයක් වෙනවා. රයිට්? අපිට උත්තර එනවා 7.5යි කියන්නේ. 7.5යි මන්දනය. 7.5යි මන්දනය. දැන් බලන්න ඝර්ෂණය කොච්චර යනවද කියලා. F සමාන m දාන්න. වස්තුව මෙහෙට යනකොට වස්තුව ස්ලෝ උනේ ඝර්ෂණයක් ඇදිච්ච ඉන්නේ. නේ ඝර්ෂණ බලයට දාන්න F සමාන m. ඝර්ෂණය කීයද? එළින් බලන්න F සමාන m දාන්න. ස්කන්ධය 0.5යි ත්වරණය 0.75යි. පුතේ මේ දිශාවට ධන කියලා ගත්තොත් උත්තරේ ඍණ. ඇයි මේක ඍණනේ? 7.5. ඍණ 7.5. බලන්න කීයක් යනවද කියලා. 0.7 ගුණ කිරීම 7.5. උත්තර එනවා 3.75 කියන්නේ. අපිට උත්තර එනවා ඍණ 3.75. එහෙම එනවා පුතේ. ඇයි? අපි මේ සලකුණු ලබන දිශාවට ධන කියලා ගන්නේ. ඝර්ෂණ බලයෙන් අනිත් පැත්තටනේ. එහෙනම් දෛශික මාරු වෙනවා. එහෙනම් ඍණ උත්තරයක් කියන. මේ ප්‍රශ්නේ කරගන්න එපා. රයිට්? දැන් ඔයා දාන්න අපි ගන්න ඕනේ ඒක නේ. මෙන්න අපිට ගන්න ඕනේ ඝර්ෂණ සම්ගුණ F සමාන μ r. එහෙනම් F සමාන μ r දාන්න. F සමාන μ r. සමාන μ r. එහෙනම් F කියන්නේ ඍණ 3.75යි. R කියන්නේ අංග ප්‍රතික්‍රියාව 5යි. සමාන μ. මම මුදේ උත්තරේ ලස්සන වෙනවා 0.5ක් කියලා. 0.75ක් කියලා. 0.75ක් කියලා. 0.75 කියලා. μ වෙනවා 0.75. ලස්සනයි. හොඳ ලස්සන ගන්න. ගණන් කීයක් තියෙනවද කියලා? 3ක් තියෙනවා. ඝර්ෂණය හොයාගන්න සිද්ධ වුණා. ත්වරණය හොයාගන්න සිද්ධ වුණා අපිට. ත්වරණය හොයාගන්න සිද්ධ වුණා. ඝර්ෂණය හොයාගන්න සිද්ධ වුණා. රයිට්. අවසානයේ තමයි අපිට μ හොයාගන්න සිද්ධ වුණා. රයිට්. හරියට හදාගන්න ගාන සමස්තයක් වශයෙන්. එහෙනම් මේ ගාන නැවත වඩා බලන්න. ආයෙ අහන්න. නැවත කියා දෙන අවස්ථාවක් නැත්තේ නේ. ඔයා ආයෙ බෑක් කරලා ප්ලේ බෑක් කරලා බලන්න. රයිට්. දැන් ඊළඟ 14 වෙනි ප්‍රශ්නේ. තාහතරේ ප්‍රශ්නය නම් වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි මීටර් 2ක් උසට ඒ එසවීමේදී ගත වූ කාලය 5ක් නම් තප්පර කළ කාර්ය සහ ක්ෂමතාව. ඉතින් මේ අහන්න දෙයක් නැත්තේ නෑ. වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි. ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි. මේක 2020 ප්‍රශ්නේ 2020 පේපරේ මේ විදිහටම ආසන්න ප්‍රශ්නයක් ආවා. ස්කන්ධ කිලෝග්‍රෑම් 80ක් කරන මිනිස්සෙක් ගැන එක කිව්වේ. මේ ප්‍රශ්නේ වගේම තමයි කිසි වෙනසක් නැත්තේ නෑ. වෙනසකදී ඉලක්කම් දෙක වෙනස්කම් විතරයි. මෙයා මෙතන ඉඳන් මෙතන ඔසවාගෙන යනවා පුතේ මීටර 2ක් කියලා. එහෙනම් වරන්ගේ උස මීටර 2යි. ඔයා දන්නවා මෙතන ඉඳන් මෙතනට රැගෙන ගියාම මෙතන ගබඩාවන ශක්තිය mgh. ඒක සමානයි කරන ලද කාර්යය. ගබඩාව විභව ශක්තිය කරන ලද කාර්යයට සමානයි. ඇයි ඉතින් මම මේ වස්තුව මෙතන ඉඳන් මෙතන ඉහළට අරන් ගියා නම් මෙතන ගබඩාවේ විභව ශක්තියනේ. ඒක මා විසින් කරන ලද කාර්යයට සමාන වෙනවා mgh. එහෙනම් මෙතන කරන ලද කාර්ය කියන්නේ mgh. එහෙනම් සමානයි m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. g කියන්නේ 10යි. උස 2යි. උත්තරේ 200යි ජූල්. පුතේ ක්ෂමතාව පවර් එක කියන්නේ කරන ලද කාර්යය. නේද? පවර් එක කියන්නේ කරන ලද කාර්ය විදීම ගත වෙච්ච කාලය. w p සමාන w විදීම t. ක්ෂමතාව ජවය. ජවය හෙවත් ක්ෂමතාව නේ. ජවය ක්ෂමතාව. ජවය ක්ෂමතාව. ජවය ක්ෂමතාව. එහෙනම් උත්තරේ එනවා පුතේ. නම් p සමානයි 200 ජූල් බෙදීම ගත වෙච්ච කාලය තප්පර දිහා දිනවා අපිට 5ක් කියලා. 205න් බෙදුවා පුතේ උත්තරේ 40යි. උත්තර දෙක ඇවිල්ලා ඉවරයි. එකක් තමයි කරන ලද කාර්ය සමානයි work right 200 ජූල් right එහෙනම් ක්ෂමතාව වෙනවා 4 201 40 දෙකට තියෙන්න ඕන. උත්තරේ පිළිතුරංක 1 14 පිළිතුර 1 right ඊට පස්සේ ප්‍රසාරණය ගැන අහන්න. තාපය කියන පාඩමේදී අපි ප්‍රසාරණය කොටස කරලා තියෙන්නේ
රයිට් ඒකින්ද අම්පාට ගණන් හදුවා පන්ති මතක ඇතිනේ රේල් පීලි ගණන් මාරු කරලා ගහලා හදුවා එක එක විදිහට හදුවා රේල් පීලි ගණන් ඊට පස්සේ ලස්සන ගණන් කීපයක් හදුවා අපි හරිද පොර ක්‍රම කීපයකුත් කියලා දුන්නා නේද ඒවා අපේ පන්තිවල ආවේනික දේවල් රයිට් එතකොට ඉතින් දණ්ඩක දිග වැඩිවීම කියන්නේ ඩෙල්ටා L නේ වැඩි වෙන දිග සමාන L0 ආරම්භ දිග ඇල්ෆා රේඛීය ප්‍රසාරතා සංගුණකය ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස් වීම නේ රයිට් රිවිෂන් එකේ තාපය ඊට පස්සේ පටන් ගන්නවා රයිට් ඉස්සරහා කාලේ එතකොට ඩෙල්ටා A කියන්නේ වැඩි වෙච්ච දිග L0 කියන්නේ මුල් දිග ඩෙල්ටා A කියන්නේ වැඩි වූ දිග රයිට් L0 කියන්නේ මුල් දිග මතක් කරගන්න ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරතා සංගුණකය සංගුණකය ඩෙල්ටා ඩී කියන්නේ උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ඩී කියන්නේ උෂ්ණත්ව වෙනස එතකොට අපෙන් අහනවා ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණය මේ වෙච්ච රේඛීය ප්‍රසාරණය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ මුල් දිග බලපානවා උෂ්ණත්ව වෙනස් වීම බලපානවා ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා රත්තරන් ඊයන් රිදී එකකින් වෙනස් වෙනවා රේඛීය ප්‍රසාරණතාවය කියන්නේ පුතේ ද්‍රව්‍යයක් තමයි ස්කන්ධ බලපාන ස්කන්ධ අපේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ නම් 15 පිළිතුරු අංක 2 අපිට මේ ප්‍රශ්න පත්‍රයේ ඉතාම ලස්සන ප්‍රශ්න කීපයක් ඇතුළනේ රයිට් අන්‍යකාන්තික බහඩ ආහන මට්ටමේ සුප්පයව රයිට් හොඳ මේවා රයිට් අපි ස්ට්‍රක්චර් ප්‍රශ්නෙට රයිට් ස්ට්‍රක්චර් ප්‍රශ්න තියෙන්නේ පුතේ මේ පාර තාප රසායන ප්‍රශ්නයක් තියෙන්නේ රයිට් හොඳ ප්‍රශ්නයක් තියෙනවා බලන්න ප්‍රශ්නේ කියවලා රයිට් මේකේ මෙන්න මෙහෙම කුටියක් තියෙන්නේ රයිට් මේ කුටිය ඇතුලේ මෙහෙම බටේ ගිල්ලලා තියෙනවා B කියන බටේ C කියන බටේ ඔතන තියෙනවා නම් මේක B කියන බටේ මේක C කියන බටේ මෙතන තියෙනවා A කියලා රයිට් මෙතන තියෙනවා X රයිට් කියලා තියෙනවා බලමු මොකක්ද කියන්නේ කියලා මේ දෙකෙන්නේ වායු වෙල්ඩින් කිරීම සඳහා අවශ්‍ය ඇසිටිලීන් C2H2 ඇසිටිලීන් C2H2 right the C2H2 වායු තමයි ඉතින් එළියට එන්නේ C2H2 වායු තමයි ඉතින් එළියට එන්නේ මෙතන අතුර දාලා තියෙන්නේ right C2H2 වායු නිෂ්පාදනය කර ගැනීම සඳහා දාන ලබන මෝදරමය ආදර්ශනය කිරීම සඳහා තාක්ෂණ විෂය සෙෆ්ටි කරන එක ටෙක් කරන එක ශිෂ්‍යයෙකු විසින් සාධනාත්මක පරීක්ෂණ ඇටයුමකින් මෙම රූපයේ දැක්වෙන පදින් තුළ සිදුවන රසායන ප්‍රතික්‍රියා පහක් දැක්කේ. උදේ කැල්සියම් කාබයිඩ්. ප්ලස් ජලය. අම්මෝ මේක නම් කරන්න එපා. රයිට්? මේක සුපිරි ප්‍රතික්‍රියාවක් ඈ. මේක නියමයි මේක පට්ට කියලා කිව්වොත් නියමයි. මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි ගමන් නෑ. ඔය කේල් ඉදෝලා දිනවනේ අමු කේල්. ගැට කේල් ඉදවන්නේ. तो සමහර අඹ ගෙඩියෙම දිනන නේද ඔයගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව ඇත්තේ ගිහිල්ලා එනකොට දඹුල්ලෙන් නවත්තලා ගන්න කඩල්ල කපලා දින සුප්ප ගෙඩියක් මම මේ එකම දැක්කම බං අඹ නෙමෙයි අඹ කරත්ත පිටින් ගන්න පුළුවන් ඒ ගෙඩිය දැක්කම නමුත් ගෙදර අරන් ගිහිල්ලා ගෙඩි කාලා බලන් එක්ක ඇතුලේ පණුව එක්ක ඉදිලා නැහැ ඒකට හේතුව තමයි මෙන්න මේ කියන ඩයල් එක C2H2 ඇසිඩිලි එයා තමයි ඩයල් එක මොකෝ පුතේ අපි ඔබට සිංහලෙන් කියනවා කාබයිඩ් ගන්නවා කියලා කාබයිඩ් ගැහුවම පුතේ ඉදෙන්නේ නැති හැම එකක්ම ඉදව ගන්න පුළුවන්. ඒක තමයි සරලව. ඉදෙන්නේ නැති ඕන එකක් ඉදව ගන්න නම් පුතේ අපි කරන්න ඕනේ කාබයිඩ් ගන්න තමයි තියෙන්නේ. සරලව විදිහට කාබයිඩ් ගැහුවා නම් හරි. එතකොට මේ තමයි කාබයිඩ්. මෙයා නිකන් නෙමෙයි අපි වැඩි කියන්නේ කැල්සියම් කාබයිඩ් කියලා. පුතේ මෙයා ඉන්න නේද? පොඩ්ඩක් යාගෙන අතාවමු. හරිද? යාගෙන අතාවමු. කැල්සියම් කාබයිඩ් කියන්නේ පුතේ කැල්සියම් ඔක්සයිඩ් කියන එක න අරගෙන. කැල්සියම් ඔක්සයිඩ් කියන එක න අරගෙන අපි ආව කෝක් එක කෝක් කියන්නේ කොකාකෝලා නෙමෙයි කෝක් කියන්නේ ගල් අඟුරු රයිට් කෝක් එක අපි දහනය කිරීම සිදු කරනවා චාකෝල් කෝක් කියලා සාමාන්‍යයෙන් ගන්නවා මේකෙන් තමයි කැල්සියම් හරිද කැල්සියම් කාබයිඩ් එක නිර්මාණය වෙන්නේ කැල්සියම් කාබයිඩ් එකම නිෂ්පාදනය වෙන පුතේ කාබන් මොනොක්සයිඩ් ඔන්නෝම ඔක නිර්මාණය වෙන සිද්ධ වෙන කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් බෝලවල නිර්මාණය සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට යන්නේ කාබන් මොනොක්සයිඩ් එක තමයි right එතකොට කැල්සියම් කාබයිඩ් එක ඔන්න ඔය කතන්දරේ ආවට පස්සේ සෑහෙන ලොකු විපර්යාසයක් අපි සිදු මෙතන ඇත්තටම එතකොට එන්නේ මේ ඇත්තම හරි මේ ප්‍රතික්‍රියාව තමයි එන්නේ මෙතන දෙකක් කෝක් නෙවෙයි තුනක් කෝක් බඩු හරි තුනක් කෝක් දැම්මම හරි හරිද එතකොට මේක තමයි කැල්සියම් ඔක්සයිඩ් කෝක්
නිකන් හිතවම් මේක හදාගන්න සෙල්සියස් 2000ක් විතර ඕන. කැල්සියම් කාබයිඩ් හදාගන්න. සෙල්සියස් 2000ක් විතර උෂ්ණත්වයට රත් කරන්න. මේක තමයි කැල්සියම් කාබයිඩ් හැදෙන්නේ. ඒතර මේ ප්‍රතික්‍රියාව ගැන කතා කරමුකෝ. උඩ එක්කෙනා. මෙයා නිකන් එක්කෙනෙක් නෙමෙයි. මේ ගැන කතා කරමු. මෙයා නිකන් එක්කෙනෙක් නෙමෙයි. මෙතනදී අධික තාපයක් පිට වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව කෙලින්ම තාපදායකයි. ආහන දෙයක් නැහැ. හොඳයි මම ප්‍රතික්‍රියාව ගැන කිව්වා. රයිට්? මේක තුලිත කරන්න නම් උදේ මේක තුලිත කරන්න අපිට ප්‍රශ්නයක් අහතුනේ තුලිත කරන්න කියලා. අපි අහමු ඊට පස්සේ. එක පළවෙනි ප්‍රශ්නේ හොඳට අහගන්න දැන් ඈ. මේ කැල්සියම් කාබයිඩ් නිර්මාණය වෙන විදිහ බව මම ඔයාලට කිව්වා. මේ කෝක්. රයිට්? කෝක්. රයිට් කැල්සියම් ඔක්සයිඩ් වලට අපි කියන්නේ 9. මේ ඉංග්‍රීසියෙන් ලියුවා නිකන් හින්දි තමයි සිංහල ලියුවා. 9 කියලා කියන මේක කෝක් කියලා. හරිද? එතකොට ඔය දෙන එක තුළ තමයි කැල්සියම් කාබයිඩ් නිර්මාණය වෙන්නේ. යමු පළවෙනි ප්‍රශ්නෙට. ප්‍රතික්‍රියා සිදුවීමේදී බඳුන රත් වෙන බව නිරීක්ෂණය කරලා ඉතින් බඳුන රත් වෙනවනේ. එහෙනම් අහන්න දෙයක් නැත්තේ නෑ. අහනවා පළවෙනි ප්‍රශ්නේ 1A. හොඳට ලියන් යන්න අහන් ඉඳලා. ඊට ප්‍රතික්‍රියාව තාපදායකද? ඔව්. රත් වෙනවා අන්දායකයි. සීතල වෙනවා අවශෝෂණයි. රයිට්. දෙක ඉහත රසායනික ප්‍රතික්‍රියාවට අදාළ ත්‍රිවිධ රසායන සමීකරණ නැවත ලියා ගත්තා. උදේ මෙයා නැවත ලියා ගත්තා. එහෙනම් කැල්සියම් කාබයිඩ් plus H2O දෙපැත්ත බැලන්ස් කරලා තියෙන්නේ calcium hydroxide plus C2H2 කාබන් දෙකයි හරි calcium එකයි calcium එක හරි දැන් හයිඩ්‍රජන් තමයි අවුලන්නේ ඔක්සිජන් එක හයිඩ්‍රජන් ඔක්කොම හතරක් තියෙනවා නම් මෙතන දෙකයි දැන් බලන්න හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් දෙකයි හරි බඩු කොලින් මෙන්න හරි calcium කාබයිඩ් සොලිඩ් එකක් ජලය L calcium hydroxide කියන්නේ එක්වස් එකක් මේක ගෑස් එක. ඔන්න පුතේ තුලිත රසායන සමීකරණ ලියනකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම භෞතික තත්ත්වයන් සඳහන් කළ යුතුමයි. භෞතික තත්ත්වයන් සඳහන් කරන්නේ නැතුව තුලිත රසායන සමීකරණ ලියුවොත් බෙල්ල වලක් දාගෙන ඉන්න වැඩක් ඉවරයි. ඒක ලියන්න ඕනේ. නැත්නම් වැඩක් ඇත්තේ නැහැ. රයිට්? එහෙනම් මේක තාපදායක ප්‍රතික්‍රියාව. එහෙනම් පිළිතුරාංක හරි. තාපදායක ප්‍රතික්‍රියාව. රයිට් එහෙනම් පිළිතුරාංකත් එක හරි ලියන්න යන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අවසానයි. රෝමිලක්කන් එක අවසానයි. රෝමිලක්කන් දෙකට යන මේව ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන නදී. ඒක ශක්ති සටහන ආකාර දෙකක් තියෙනවානේ. ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන ආකාර දෙකක් තියෙනවා. මොකක්ද දෙක? ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහනයි සාමාන්‍ය ශක්ති සටහන. ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන. ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන. එහෙනම් එකක් තමයි එහෙනම් මේක තාපදායක. තාපදායක අපි එක්සෝතර්මික් කියලා කියනවා එක්සෝතර්මික් තාපදායක. તો තාපදායක එක ශක්තිය රේඛාව යන්දම රයිට් මෙන්න රයිට් පුතේ මෙන්න මට්ටම් දෙක මේක ශක්තිය කියලා දාන්න ඕනේ අනිවාර්යයෙන් ශක්තිය කියලා දාන බොහෝ දුර දාන එක කිලෝ ජූල් වලින් රයිට් දැන් කවුද තාපය පිට කරනවානේ තාපය පිට කරනවා නම් ප්‍රතික්‍රියක සතු ශක්තිය පල සතු ශක්තියට වඩා වැඩි නේ පුතේ නම් මෙතන ඉන්නේ ප්‍රතික්‍රියක සතු ශක්තිය පල සතු ශක්තියට වඩා වැඩි නම් පල ඉන්නේ බලන්න ප්‍රතික්‍රියක කවුද අපි අඳිනවා ඒක calcium carbide plus H2O right පල්ලෙහාට එනවා delta H අගය ඍණයි කියලා අපි ඔක ලියනවා right එහෙනම් මෙතන ඉන්නේ කවුද calcium hydroxide plus C2H2 ඕම ලියන්න ඔය ඉතින් කවුරුත් ඕම ලියන්න නම් කියලා දෙන්න ජීවිතේ right මෙහෙම ලියන්න ඕනේ right මොකද අපි AB දැන් දෙමේ තියෙන්නේ සමස්ත ප්‍රතික්‍රියා නම් මේක ප්‍රතික්‍රියා ශක්ති සටහන තව එකක් කරන්න බැහැ ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන ප්‍රතික්‍රියා මාර්ග මේ ශක්තිය සටහන දෙක මත දැහැකි ශක්තිය කිලෝ ජූල් මේක පුතේ රියැක්ෂන් ප්‍රොසෙස් කියලා අපි කියනවා ප්‍රතික්‍රියා මාර්ගය නැත්නම් ප්‍රතික්‍රියා කණ්ඩාංකය තාප රසායනය ප්‍රතික්‍රියා කණ්ඩාංකය ප්‍රතික්‍රියා කණ්ඩාංකය ඒතර ප්‍රතික්‍රියා කණ්ඩාංකයට එනකොට මේ ශක්තිය මේ එහෙනම් ප්‍රතික්‍රියකින් ඉහළින්
පළවෙනි පහලින්. ප්‍රතික්‍රියක ඉන්නේ ඉහළින් පළවෙනි පහලින්. ප්‍රතික්‍රියක කවුද? මෙතන ඉන්නවා කැල්සියම් කාබයිඩ් H2O. මෙතන ඉන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසිටිලීන්. right? තර ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන දිනවා. කන්දක් නැගලා පල්ලම වැඩි වෙනවා. ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන නැගලා කන්දක් නැගලා පල්ලම. ඔය දෙකේ එකක් අඳ දෙන්න. සීමාවලක් ඇත්තේ නැහැ. අපි ඔයා පෙන්නන්න ඕන. මෙන්න මේ උස. මෙන්න මේ උස. මේ ලයින් එක delta H. delta H වෙන. delta H. තර මේ කවුද? මේ කවුද? තාප රසායනය අපි තීර කොටසේ ගියා තුනම ඒක දැනගන්න මේ කවුද? සක්‍රීය ශක්තිය ඇක්ටිවේෂන් එනර්ජි. ඇක්ටිවේෂන් එනර්ජි නම් අපි වැඩිපුර කතා කරන්නේ චාලක රසායනික කොටස. ප්‍රතික්‍රියයකට බලපෑමක් තියෙන තිබිය යුතු ආවම ශක්තිය. ආවම ශක්තිය. හඳගන්න මේ ශක්ති සටහන. එහෙනම් මේ තමයි ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි රෝගියාත්මක උත්තරේ. හඳගන්නක් ගන්න. හඳගන්න. right hari berarti right අපි ළඟට යමු මෙම A හා B C A B C වලින් තියෙන රසායන සංයෝගය A දැන් ඔය බකට් එක බලන්න මම බකට් එක අඳින්නේ නැහැ දැන් ආයි A කියන්නේ මොනවාද A B C දැන් A කියන්නේ සාමාන්‍යයෙන් රසායන සංයෝග වලට ගහන්න ඕනේ. පුතේ A ඔයා දාන්නේ A කියන්නේ කැල්සියම් කාබයිඩ්. A කියන්නේ කැල්සියම් කාබයිඩ්. B කියන්නේ එතකොට ජලය. ජලය අතට දාලා තින්න තැන ජලය. C එතකොට C2H2 තමයි C. C2H2 නැත්නම් ඇසිටිලීන්. ඇසිටිලීන්. මේක තව නමක් කියන ඇසිටිලීන් නේ. ඇසිටිලීන් කියන්නේ C2H2 නේ. මේ බොන්ඩ් එක තියෙන්නේ මෙහෙම. කාබන් ද්විත්ව බන්ධන ඇසිටිලීන් කියන නමට වඩා මම තව නමක් දෙන්න මේක විද්‍යාත්මක නාමය. කාබන් දෙකයිනේ. කාබන් දෙකයි ද්විත්ව බන්ධනනේ. ද්විත්ව බන්ධන නම් අයින් sorry. ද්විත්ව බන්ධන නම් අයින්. මේ දෙකයි. කාබන් දෙකක් නම් කාබන් දෙකේ අයින් එක. කාබන් දෙකේ අයින් එක තමයි පළවෙනිම alkyne alkane alkene alkyne ethyne මේ ඇසිටිලීන් කියලා කියනවා. ඇසිටිලීන් කියලා කියන්නේ ඇසිටිලීන්. ඇසිටිලීන් ඇසිටිලීන්. ethyne තමයි හරියනවා. ethyne තමයි හරියනවා. හොඳට මතක තියාගන්න ethyne තමයි හරියනවා. right එහෙනම් C තමයි ethyne හොඳේ C. එහෙනම් A කවුද? B කවුද? C. එහෙනම් A කියන්නේ කවුද? කැල්සියම් කාබයිඩ්. B කියන්නේ H2O ජලය. C කියන්නේ ඇසිඩ් ethyne කියලා කියන්න පුළුවන් C2H2. C2H2. එහෙනම් පුතේ ප්‍රශ්නාංක රෝම ඉලක්කම් 3. right ඔන්න මම උත්තරේ දීුවා දැන්. right මේ ඉහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ඉරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ක්‍රියාදායක කර. දැන් එකක් ඔයාලට ක්‍රියාදායක කරන්න පුළුවන් මෙතනදී. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ඉරණය දැක්වීම සඳහා ඔයාලට එකක් කියන්න පුළුවන්. මොකද්ද? ඔයාලට පැහැදිලිව පේනවා මෙතන තියෙන්නේ පොඩි පොඩි කෑලි. පොඩි පොඩි කෑලි. කුඩු නෙවෙයි නේද? කුඩු නෙවෙයි නේද තියෙන්නේ. පොඩි පොඩි කෑලි නැත්නම් එහෙනම් මේකේ භෞතික ස්වරූපය වෙනස් කරා නම් ප්‍රතික්‍රියක වර්ගඵලයේ ගැටෙන ප්‍රමාණය වැඩි කරා නම් අපිට පුළුවන් පුතේ මේක කරගන්න. මේක කුඩු තියෙන්නේ. මේ කෑලි තියෙන්නේ කුඩු කරා නම් හරි. එහෙනම් භෞතික ස්වභාවය වෙනස් කරන්න හරි. අපිට පුළුවන් පුතේ කුඩු කිරීම. කුඩු ලෙස දීම කියලා දෙනවා නේද? කුඩු ලෙස. කුඩු ගැසීම නෙමෙයි පුතේ. කුඩු ලෙස දීම. කුඩු ලෙස යෙදීම. මොකෝ කැබිලි දීම. කැල්සියම් කාබයිඩ් කුඩු ලෙස දානවා. කැල්සියම් කාබයිඩ් කැබිලි නෙත්ති. එහෙනම් හරියන්නේ නෑ.
පුතේ කුරුල්ලේ සෙදුවම පුෂ්ඨ වර්ග බල ප්‍රමාණය වැඩි වෙලා ගැටුම් ශීඝ්‍රතාවය වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා. රයිට්? පස්වෙනි එකට විනාඩියකදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1 මෝල් ඝන ඩෙසිමීටරයට ප්‍රමාණයක් වැඩි වූ බව සොයා ගන්නා ලදී. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීමේ ශීඝ්‍රතාවය එහෙනම් රේට් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ සෑදෙන කෙනෙක් නේද? සෑදෙන එකක් නම් කෙලින්ම ඩෙල්ටා කියන විතරයි ලියන්නේ. ආ ඍණ ඕනේ නැහැ. කවුද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. සෑදීච්ච කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය වෙනම ගතවෙච්ච කාලය ඩෙල්ටා T වල. අහන්නේ ඕක. රයිට් මේව ලියනකොට ලකුණු හම්බ වෙනවා. රයිට් සිංහලෙන් ලියුවොත් ඒත් ලකුණු හම්බ වෙනවා. රයිට් නම් බෙදනවා. සෑදිච්ච ප්‍රමාණය 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. රයිට් මේක බෙදන්න පුතේ කීයෙන්ද? 60. විනාඩියක් කියන්නේ තප්පර 60. 60ෙන් බෙදන්න. රයිට් 60ෙන් බෙදුවම දැන් 12 බෙදුවම 60ෙන් කීයද? 12 60ෙන් බෙදුවම පුතේ 12 1යි 60 12 5යි. එතකොට 1යි මෙතන ඉන්නේ 5යි. 1 5ෙන් බෙදුවම පුතේ 0.2යි. 1 5ෙන් බෙදුවම 0.2යි. 0.2 වැඩි කිරීම 10 ඍණ 2. එහෙනම් මේක උත්තරේ එනවා 0.02යි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. සුළු කිරීම ඔබට බාරයි. ලස්සන පැහැදිලි සුළු කරන්න. 0.12 බෙදන්න 60. 0.12 බෙදන්න 60. 0.02යි. මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට කියලා අපිට එනවා. එහෙනම් සාන්ද්‍රණය ගණනය කරා. මධ්‍යම ශීඝ්‍රතාවය කියලා අහන්නේ. රයිට්? අවුලක් නැත්තේ නෑ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීමේ මධ්‍යම ශීඝ්‍රතාවය කියලා ගත්තම අවුලක් නැත්තේ නෑ. මොකෝ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ ස්ටොයිකියෝමීටර් එකයි නෙදින්නේ. ජලයට තමයි ස්ටොයිකියෝමීටර් දෙකක් තියෙන්නේ. රයිට්. ඊළඟට C2H2 යොදා ගැනීමෙන් පළතුරු ඉදීම වේගවත් කළ හැකියි. මේදී C2H2 මගින් සිදුවන කාර්යය. ඇත්තටම C2H2 මගින් සිදුවන කාර්යය මාත් දන්නවද? මෙන්න මෙහෙමයි. හරිද? මේක හරිය ලස්සන කතාවක්. පළතුරු ඉදෙන්නේ කොහමද? පළතුරු ඉදෙන වායුවක් ඕන. ගෙදර අම්මලා තක්කාලි ගෙඩි තියන්නේ නැහැ නේද? බණ්ඩක්කත් එක්ක. තක්කාලි ගෙඩි බණ්ඩක්කත් එක්ක තිබ්බට පස්සේ බණ්ඩක්ක ඉක්මනින් මෝරනවා. ඒකට හේතුව පුතේ ඉදුණු තක්කාලි ගෙඩියකින් මම මේ කියන වායුව හොඳට අහගන්න. ඉදුණු තක්කාලි ගෙඩියකින් එතිලීන් කියලා වායුවක් හැදෙනවා. එතිලීන් හරිද? එතීන් කියලා අපි කියනවා. එතීන් කියමු. එතිලීන් හරිද? මේ සූත්‍රය C2H4 ඒ කියන්නේ දිත්ත බන්ධන තියෙන්නේ. C2H4 ඇන්දත් පුතේ කාබන් දිත්ත බන්ධන හයිඩ්‍රජන් දෙනමක් කියන දෙනමක් නෙවෙයි දෙන්නේ. දෙනමක් කියනවා හඳුනන්නේ. රයිට්? දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. මේ තමයි එතීන්. මේ එතීන් කියන ගෑස් එක වගේමයි පුතේ ක්‍රියා කරන්නේ එතයින් ක්‍රියා කරන්නේ C2H2. එතීන් කියන ගෑස් එක මේ ගෑස් එක මගින් තමයි පුතේ පළතුරු ඉදීම. මේක ස්වභාවික හැදෙන ගෑස් එකක්. මේ ස්වභාවික හැදෙන එතීන් කියන ගෑස් එක මගින් තමයි පුතේ පළතුරු ඉදීම වේගවත් කරන්නේ. එහෙනම් පළතුරු ඉදීම වේගවත් කරන එතීන් කියන එක්කෙනාට සමානම එක්කෙනෙක් තමයි පුතේ කෘත්‍රිමව සාද ගන්න එතයින්. එහෙනම් කෘත්‍රිමව සාද ගන්න එතයින් තමයි පුතේ එතීන් වෙනුවට කෘත්‍රිමව ක්‍රියාත්මක වෙන්නේ පළතුරු ඉදීමේ ශීඝ්‍රතාව වැඩි කරන්න. එහෙනම් අන්න ඒකයි පිළිතුරු වෙන්නේ. එහෙනම් මොකක්ද යාගේ පිළිතුරු වෙන්නේ? එතීන් ලෙස ක්‍රියාත්මක වන බැවින්. එතීන් ලෙස ක්‍රියාත්මක වන බැවින්. රයිට්? X කියන නලය ජලයේ ගිල්ලුවොත් සිදුවේ හැකි දෑ කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර X කියන්නේ ඒ නලය පහළටම ජලය තුල ගිල්ලුවාට පස්සේ. ඉතින් පුතේ මේකේ ඇතුලේ කුටීරය තුල හැදෙන මේ වායුව තියෙනවනේ C2H2 එළියට නහවල එකකින් එයි. C2H2 එළියට යන්න යම් තැනක් තියෙන්න බෑ. එහෙනම් යම් තැනක් තියෙනවා නම් ඒ යම් තැන අවහිර කරොත් වතුර ඇතුලට ගිල්ලුවොත් පුතේ X කියන බටේ යන්න තැනක් නැතිව මේ වායුව මේක ඇතුලේ පිරීලා පිපිරීමක් වෙන්න පුළුවන්. එච්චර භයානකයි. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න එච්චර භයානකයි. රයිට්? පුතේ ඕකේ එසේ ප්‍රශ්නය ඔය විනෝද උද්‍යානයේ 9 නිසා යෑමේ ජල ක්‍රීඩා ඉදීමේ අවස්ථාවක් ලැබිච්ච ක්‍රීඩාපතය ඊට යටින් තියෙනවා පද්ධතිය සම්තුලිත
BC ද තන්තුල ආතති ගණනය කරන මේ ප්‍රශ්න පොඩක් කපලා දාන්න. ඒ කියන ඒ කොටස කපලා දාන්න. එක කියන්නේ ඔය කියන ට්‍රැක් එක. එක කියන්නේ ඔය කියන ට්‍රැක් එක. රයිට් මේ ගාන ටික හදලා ඉවර කරගන්න. ටක්කා ලියාගන්න. රයිට් පුතේ රයිට් අපි ළඟට යමු විනෝද උද්‍යානයකට යන 9 කුළු ලිස්සා යාමේ ජල ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාවක් උදා විය. පුතේ දේශවන් කියලා තියෙනවද? දේශවන් ගිහින් නැත්තම් පුතේ යන්නත් එපා. රයිට් මොකෝ මේ දවස්වල ගියොත් ඉතින් ප්‍රශ්න ඕටියයි. මොකෝ දැන් මේ දවස්වල කොහොමද වාහරි තවුලක් ඇත්තෙම නැහැ. හරිද? ඒතර ඔයා දන්නවා ජල ක්‍රීඩා. ජල ක්‍රීඩාව එතනකොට පුතේ ඔකේ අර ලස්සන වතුර ඇතුලෙන් ගලාගෙන යනකොට බට ඇතුලෙන් ගිහින් රූට් එකට ගිහින් ලොකු ජල තලාවකට වැටෙන්න පුළුවන්. රයිට් ළමයාගේ යාන්ත්‍රික ශක්තිය ඇසුරින් පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. A සිට C දක්වා A සිට C දක්වා නෙමෙයි එතන හදන්න. A සිට D දක්වා පතේ සුමට වන අතර වාද ප්‍රතිරෝධය නොසලකා හරින්න. A සිට D දක්වා පතේ right A සිට D දක්වා පතේ සුමට වන අතර කියලා හදන්න. වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න. රයිට් වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න. අපි ටික සටහන හදගමු. ගණන් හොදට කරන්න ඕනේ පුතේ. ගණන් හොදට කරාම අපිට සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒතර බය නැහැ කාටවත්. මොහොමයි තියෙන්නේ. ඔයාලා බලන්න මොකද සුප්පඩ ගියා දෙනකොට. නේද? රයිට්. ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලුවාට පස්සේ ඒවට යටින් පොඩ්ඩක් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපිට ඒතකොට ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක බලා ගන්න පුළුවන් නේ. නැත්තම් බං කොහොමද දන්නේ බං ඔයාලට කොහොමද දැනුනේ කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇඟිල්ල රිදෙන්නේ නැහැ කමෙන්ට් එකක් දැම්ම කියලා. රයිට්. ඒකින්ද විස්තරයක් අපිට ඔයාලට දැනගන්න මොනවාරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් කෝල් කරලා හරි යන්න ගැටලුවක් නැත්තේ නෑ. රයිට් ඕගොල්ලන් කතා බහ කරන්නේ නැති එක තමයි ලොකුම අවුල. රයිට් කතා බහ කරන්න ඕනම දෙයක් මගෙන් අහන්න. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙ යුතු දෙයක්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට් ගොඩක් අය මේ හොඳට මතක තියාගන්න. ඔයගේ ස්කෝපියම් පේපර්ස් හොඳට බලා ගන්න. උගන්න දේ හොඳට බලා ගන්න. රළු කොටස කොහෙද? මේ කොටස. රළු කොටස නම් මම රළු කරා ඔන්න. රළු කොටස රළු කරලා දෙන්න. රළු කොටස රළු කරලා දෙන්න. right පළවෙනි එක යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය. පුතේ යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය කියන්නේ සම්මුත පද්ධතියක් තුල පවතින විභව ශක්තියින්ගේ චාලක ශක්තියින්ගේ එකතුව නියතයක්. සම්මුත පද්ධතියක් තුල පවතින විභව ශක්තියින්ගේ චාලක ශක්තියින්ගේ එකතුව නියතයක්. මොකද්ද? සම්මුත පද්ධතියක් තුල පවතින විභව ශක්තියින්ගේ චාලක ශක්තියින්ගේ එකතුව නියතයක්. පැහැදිලිද? විභව ශක්තියින්ගේ චාලක ශක්තියින්ගේ එකතුව. ඒ කියන්නේ සලකුණු ලබන මොහොතක් ගත්තොත් ඒ සලකුණු ලබන මොහොතේ විභව ශක්තිය චාලක ශක්තිය ගත්තොත් ඒ ශක්තිය නියතයක්. තවත් තැනකට ගියොත් විභව ශක්තිය චාලක ශක්තිය එකතුව ගත්තොත් නියතයක්. එහෙනම් සලකුණු ලබන සම්මුත පද්ධතියක විභව ශක්තියින්ගේ චාලක ශක්තියින්ගේ එකතුව නියතයක්. යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය. යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය කියන්නේ මොකක්ද? ඒකවල කියන බලයමම සම්මුත පද්ධතියක සලකුණු ලබන ස්ථානයක චාලක ශක්තියින්ගේ විභව ශක්තියින්ගේ එකතුව නියතයි. 100 නම් 100 10 10 k නම් k. right? එතකොට පළවෙනි එක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30ක් වන 9. දැන් මෙන්න 9. right? එයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30යි.
ස්කන්ධය කිලෝග්‍රෑම් 30ක් වල මේ A ලක්ෂයේ සිට වාඩි වී සිටි. මෙතන වාඩි වෙලා ඉන්නවා. නෑ A කියන ලක්ෂයේ වාඩි වෙලා ඉන්නවා. දැන් B වලට එනවා, C වලට එනවා, D වලට එනවා, ඊට E වලට එනවා. right? A ලක්ෂයේ වාඩි වී සිටි. පිටිපස්සෙන් පැමිණි ළමෙක් බලු වැඩ කරන යම් ඉන්නවනේ. ඒ වගේ එකක්. පැමිණි ළමෙක් තල්ලු කිරීම නිසා ඔහු 15යි MA සිනේක ප්‍රවේගයකින් ලිස්සා යාමට පටන් ගනී. ඒ කියන්නේ මෙයාගේ මෙතන ඉඳන් ආරම්භක ප්‍රවේගයක් තියලා තියෙනවා. මෙතන ප්‍රවේගය v1 කියලා දාන්නම්. 15 ms සිනේක. ආත දෙන්න එපා. මෙතන 15 ms සිනේක ප්‍රවේගයකින් තමයි යා පටන් ගන්නෙ. A හිදී මුළු යාන්ත්‍රික ශක්තිය. දැන් A මෙතන ඉඳන් පටන් ගමු. තව ඉඩ දිනන අර පැත්තේ. A හිදී. එහෙනම් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකේ A. රෝම ඉලක්කම් දෙකේ මේක නියම ප්‍රශ්නයක්. හොඳේ. හරිද? රෝම ඉලක්කම් දෙකේ A හිදී ශක්තිය. නෑ ඒක මම කියන්නේ EA කියලා. මම ඔක්කොම ඉස්සර කියන්නේ A වලදී ශක්තිය මෙන්න මෙතන ඉඳන් මීටර 10ක් උසින් නේද ඉන්නේ. ඒ වගේම මේ පැත්තේ ඉඳන් ඇවිල්ලා තල්ලු කරන එකා හින්දා පොඩි එකා 20 වෙන්නේ 15කින් නේද? උසකින් ඉන්න හින්දා විභව ශක්තිය තියෙනවා. mgh1 මම මෙයාට දාන h1 කියලා. right? මෙයාට දාන h2 කියලා. මෙයාට දාන h3 කියලා. right? right? එතකොට මෙතන ඉඳන් මෙතන ඉන්නේ යම් විභව ශක්තිය උසකින්. right? එතකොට මෙතනදී මූව තල්ලු කරන නේ පුතේ 15කින්. එතකොට කොල්ලට චාලක ශක්තියකුත් තියෙනවා. පව පොඩි එකනේ 20 වෙන්නේ. එහෙනම් අපෙන් අහනවා මෙතනදී ශක්තිය මුළු යාන්ත්‍රික ශක්තිය මෙතනදී මුළු යාන්ත්‍රික ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය දෙකම එකතු වෙනවා. EA සමානයි mgh ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි ගුරුත්ව ත්වරණය 10යි උසත් 10යි භාගයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි විසි කරන්නේ 15කින් 15 සුළු කිරීම කරන්න EA සමානයි මෙතන 3000ක් එනවා මේක සුළු කරන්න හරියටම මේක 3000ක් එනවා මෙතන ජූල් ඊට එකතු කරන්න 15 225 සුළු කරාම 225 3375 මරට එනවද බලන්න 225 3375 එතකොට එනවා පුතේ EA කියන එක එනවා 6375ක් එහෙනම් A ලක්ෂයේදී ජූල් 6375ක ශක්තියක් තියෙනවා right එහෙනම් ඒ කොටස හරි ඊළඟට අහනවා B හිදී යම අත්කරන ප්‍රවේගය දැන් මු මෙතනට එනවනේ දැන් මෙතනට එනකොට සමස්ත විභව ශක්තියම අඩු වෙනවා නමුත් මේ සමස්ත විභව ශක්තිය මෙතනදී චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ මේ සමස්ත ශක්තිය දියෝ නේද? මේ සමස්ත ශක්තිය මේ පද්ධතිය පුරා මෙතනට යනගම්ම වෙනස් වෙන්නේ නැහැ. මේ පද්ධතිය පුරා මෙතනට යනගම් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ සමස්ත විභව ශක්තියම මෙතනදී පුතේ චාලක ශක්තිය බවට පමණක් පරිවර්තනය. ඒක තේරුම් ගන්න මෙහෙම. මෙතන ඉඳන් මෙතන තියෙන උස නිසා මේ විභව ශක්තිය. තල්ලු කරගෙන ඉන්න චාලක ශක්තිය. එතකොට A කියන ලක්ෂයේදී මම කියවනේ යම්කිසි සමුද්ද පද්ධතියක සලකුණු ලබන ලක්ෂයක තියෙන චාලක ශක්තිය විභව ශක්තිය එකතුව නියතයි. එහෙනම් මෙතන එන අගේ කීයද නියතේ 6375. එහෙනම් මේ සමුද්ද පද්ධතිය තුල ඕනම ලක්ෂයක් ගත්තොත් මෙතනට එනකම් මේ සමුද්ද පද්ධතියේ ඕනම ලක්ෂයක් ගත්තොත් D වලට එනකම් ඒ D දක්වාම තියෙන තනි නියත ශක්තිය ඒ තනි නියත ශක්තිය 6375. එහෙනම් මෙතන තියෙන B හිදී ශක්තිය 6375ක්. එහෙනම් ඒ ශක්තිය චාලක ශක්තිය. එහෙනම් EB සමානයි හරිද? ශක්තිය 6375ක ශක්තියක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ right මෙතන තියෙන චාලක ශක්තියේ ප්‍රවේගය. එතකොට EB සමානයි. එතන චාලක ශක්තිය විතරයි තියෙන්නේ. වාගයේ MB වල වර්ගය. දැන් මේ අහන්නේ අපේ තුන්වෙනි B කොටස right B කොටස right. එතකොට මේකෙදි 6375ක් තියෙනවා. වාගයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි කොල්ලගේ right ප්‍රවේගය v වර්ගය 6375 ගුණ කරන්න දෙකෙන් බෙදන්න 30න් සමානයි v වර්ගය බලන්න කීයක් එනවද කියලා
425 6375 ගුණ කිරීම 2 බෙදීම 30 425 6375 ගුණ කිරීම 2 බෙදීම 30 425 සමානයි v වර්ගය. එහෙනම් පුතේ 425 වර්ගමූලය 425 වර්ගමූලය සමානයි v වර්ගය. v 425 වර්ගමූලය v 425 වර්ගමූලය. right සුළු කරලා ගන්න කැලලකින් ගහත හැකි 20.61යි 20.61යි කියලා ඉන්නේ. 0.61 ms ඍණ 1. එතෙන්දී ප්‍රවේගය ආසන්න පළමු දශම ස්ථාන දෙකට වැටෙවම ඇති. හරි. ටග්ගා ලියා ගන්න මම මකනවා මේවා. right. එතකොට දෙහෙමයි කතාන්දරේ. මෙතනදී තියෙන ශක්තිය 6370. මෙතන තියෙන ශක්තිය 6370. මෙතන එනවත් 6370. මෙතන එනවත් 6370. මෙතන එනකොට ඒක බිඳු වෙනවා ඝර්ෂණය වෙනුවෙන් වැඩි වෙයි. ඝර්ෂණය වෙනුවෙන් නවතිනවා ඊගොල්ලෝ. right. C හිදී අත්කර ගන්න ප්‍රවේගය. දැන් මු මෙතනට ඇවිල්ලා. හැබැයි මෙතන එනකොට යම්කිසි විභව ශක්ති උසකුත් තියෙනවා. එහෙනම් C වලදී අත්කර ගන්න ප්‍රවේගය එනකොට එතන යම්කිසි විභව ශක්ති උසකුත් තියෙනවා. C වලදී ශක්තිය මේකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ශක්ති සංසිඳි මූල ධර්මයනේ. මෙතනදී ශක්තිය හැමතැනම මෙතනට එනකම්ම 6370ම තමයි. එතකොට right මෙතන C කොටසේ අහනවා C වලදී ප්‍රවේගය. එතකොට C වලදී තියෙන ශක්තිය සමාන වෙන්නේ 6370. හැබැයි C වලදී ශක්ති දෙකක් තියෙනනේ. මොකක්ද C වලදී ශක්ති දෙක? දැන් තමයි මෙතන මෙතනට තියෙන විභව ශක්තියකි. ඒ වගේම C වලදී ප්‍රවේගයක් තියෙනවා V3 ප්‍රවේගය. එහෙනම් ඒ V3 ප්‍රවේගයත් එකතු කරලා තමයි එන්නේ. එහෙනම් mgh2 භාගයයි m V3 වල වර්ගය. දැන් බලමු දේ 6370 නොදන්නේ V3 නේ අනිත් ඒවා දන්නවා ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි G කියන්නේ 10යි H2 කියන්නේ 5.2යි plus භාගයයි ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි V3 වල වර්ගය සුළු කරලා පාඩක් කරලා 6370 සමානයි 300 වරක් 5.2 156 1560 plus 15යි V3 වල වර්ගය 6370න් අඩු කරන්න 1560 බෙදන්න 15 සමානයි V3 වල වර්ගය 321 මාර ආගයක් 321 3.2 එහෙනම් V3 කියන්නේ එතකොට 321 ගේ වර්ගමූලය 321 ගේ වර්ගමූලය ආසන වශයෙන් ගන්න 17.9යි හරිනේ ප්‍රවේගය කොට අඩු වෙන්න ඕනේ 17.91 ms ඍණ 17.91 ms පැහැදිලිව විශ්ලේෂණ ලියා ගන්න අර බලන්න මම හරි පැහැදිලිව උගන්වනවා මම හරි පැහැදිලිව ආර ලියනවා හිරිකිත විදිහට ලියන්නේ නැහැ බෝඩ් එකේ හිරිකිත වගේ ඒ හිරිකිත හිත් තියෙන උන්ගේ තමයි පුතේ හිරිකිත විදිහට බෝඩ් එක ලියවෙන්නේ රයිට් හොඳ හිතක් තියාගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ හොඳ හිත තියාගන්න එක්කනට හරියට ලස්සනට පැහැදිලි පිළිවෙලට උගන්වන්න දෙන්න ඕගොල්ලන්ට හරියට පැහැදිලි ලස්සන පිළිවෙලට වැඩ කරන්න නම් හිත හොඳින් තියාගන්න හිත හොඳින් තියෙනකොට පුතේ හැම දෙයක්ම හරියටම හරියනවා සරලව හැම දෙයක්ම හරියටම හරියනවා රයිට් නේ මේ ගානේ හරි රයිට් පුතේ මේකේ මෙහෙම කතන්දරයක් අරට තියෙනවනේ මම හිතුවේ ඒක නෑ කියලා. ඔකන මම ඉස්සෙල්ලා හැදුවා නේද? A සිට C දක්වා පතේ සුමඩවන අතර. ඒක හරි පුතේ. A සිට C දක්වාම පතේ සුමඩයි නෝනේ. අනේ මෙතන ගමු. A සිට C දක්වාම පතේ සුමඩයි. ඊළඟ ගානක් කියන ලස්සන ගානක්. මම හිතුවේ ඒක වරද්දලා ඇති කියලා නෑ. A සිට C දක්වාම පතේ සුමඩයි. රළු ගතිය තියෙන්නේ රයිට්? රළු ගතිය තියෙන්නේ C සිට E දක්වා පතේ රළු වීම නිසා.
C සිට E දක්වා පතේ රළු වීම නිසා D හිදී ළමයාගේ ප්‍රවේගය 8 දක්වා අඩු වෙන අතර. right? ඒ කියන්නේ මෙන්න මෙතනදී ප්‍රවේගය V4 8 දක්වා අඩු වෙනවා. දැන් හරි අඩු. right? 8 දක්වා අඩු වෙන අතර right? E හිදී සම්පූර්ණ නිශ්චල වෙනවා. ඒ කියන්නේ අන්තිම ප්‍රවේගය බිඳුවක් වෙනවා. හරි හරි කතන්දරේ හරි. එහෙනම් ওই ගානේ මම උඩ ඔයාලට කියලා ඉස්සර කිව්වා වෙනස් කරගන්න කියලා. A සිට D දක්වා පතේ සුමටවන අතර නෑ. A සිට C දක්වා පතේ සුමටවන අතර කියන එක හරි. ගාන හරි ඈ. මම වැරදි. හොඳේ. ගාන හරි. right? එතකොට හොඳ ගාන. එතකොට මෙතන C සිට D දක්වා පතය රළුයි. D සිට E දක්වාත් ඒ රළු ගතිය එහෙමම තියලා අන්තිමට නවතිනවා. right? අපි අහනවා D හිදී ළමයාගේ මුළු යාන්ත්‍රික ශක්තිය කොහොමද? එහෙනම් D හිදී ළමයාගේ මුළු යාන්ත්‍රික ශක්තිය එනකොට දැන් ඝර්ෂණය නිසා හානි වුණාම ඒක ගන්න බෑ පුතේ. යාන්ත්‍රික ශක්තිය කියන්නේ චාලක ශක්තියයි විභව ශක්තියයි එකතුවනේ. එතකොට D හිදී ළමයාගේ මුළු යාන්ත්‍රික ශක්තිය. දැන් මෙතනට එනකොට යාන්ත්‍රික ශක්තිය අහන්නේ. ඒතර දැන් මෙතනදී ප්‍රවේගය දන්නවනේ. දැන් මෙතනදී ප්‍රවේගය දන්නවා. මෙතනට උස දන්නවා මීටර 1යි. ඊට D වලදී උස තියෙන මීටර 1ක් නිසා නම් ED සමානයි mg h අපි අරගත්තේ 3 ධන භාගයයි mv4 වල වර්ගය. හරිද? එතන තමයි දාන්න තියෙන්නේ. මොකද පුතේ 6375 සාධක වෙන්නේ මෙතනට එනකම් විතරයි. මෙතන මෙතනට එනකොට ඝර්ෂණය නිසා යම් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ඝර්ෂණය නිසා යම් ප්‍රමාණයක් හානි වෙච්ච නිසා මෙතනට එනකොට ප්‍රවේගය 8 දක්වා අඩු වෙනවා. ප්‍රවේගය 8 දක්වා මෙතනදී අඩු වුණා නම් මෙතනදී තියෙන සමස්ත ශක්තිය කියන්නේ මෙන්න මේ මීටරයේ උසේ තියෙන විභව ශක්තිය සහ ප්‍රවේගය 8 තියෙන චාලක ශක්තිය. එහෙනම් ED සමානයි m කියන්නේ පුතේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි, g කියන්නේ 10යි, උස තියෙන මීටර 1යි ප්ලස් භාගය ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි, ප්‍රවේගය පුතේ 8 වරක් 8. right? එතකොට මෙතන එනවා පුතේ 300යි. right? 300 එකතු කරන්න පුතේ 960. right? right? එහෙනම් ED සමානයි 1260ක් කියලා නම් ජූල්. ලොකු ශක්තියක් අඩු වෙලා නේ. 6375ක් තිබ්බ එක 1260ට බහින්න තරම් එන ගේමක් දීලා තියෙනවා රළු වෙච්ච එකනේ. ඔය රළු නම් පුතේ මතක තියාගන්න රළු වෙන තැන් වලින් පුතේ ශක්තිය හානි වීමක්. රළු වෙච්ච තැන් වලින් ගමන් කරනකොට ශක්තිය. ඒකනේ පුතේ සුමට ගන්න. දැන් තෙල් ග්‍රීස් දාලා අපි සුමට කරන්නේ ඒකයි. තෙල් ග්‍රීස් සමහර මාගරින් දාන්න පුළුවන්. right? බටර් ගන්න පුළුවන්. right? ඒ වගේ තැන් වලින් සාමාන්‍යයෙන් අපි කරන්නේ තෙල් ග්‍රීස් දාලා ඝර්ෂණය නැති කරන්න. ඝර්ෂණය නැති කරාම පුතේ ශක්තිය හානි අඩු වෙනවා. දැන් වාහන වල යන්ත්‍ර කොටස් වලත් එහෙම. ඕනෑම ආකාරයක ජීවී වේවා අජීවී වේවා යන්ත්‍ර කොටස් වල තෙල් ආලේප කිරීමෙන් අපිට සාමාන්‍ය පුතේ ශක්තිය නාස්ති වීම අලක්ක ගන්න පුළුවන් ඝර්ෂණය නිසා. පැහැදිලි නේද? right? right ඊළඟට D කොටසේදී ඝර්ෂණයට විරුද්ධව කාර්ය කොහොමද කියලා අහනවා. ඉතින් මුකුත් නෙමෙයි DC E දක්වා කොටසේදී DC E දක්වා කොටසේදී පුතේ විභව ශක්තිය විතරයි තියෙන්නේ. මීටරයක් කුසින් තියෙන විභව ශක්තිය විතරයි. එහෙනම් ඝර්ෂණයට එළියව කළ කාර්ය කියන්නේ වැය වූ ශක්තිය. ඝර්ෂණයට එළියව කළ කාර්ය කියන්නේ අහනකො මේව. දැන් මෙයා මෙතන ඉඳන් මෙතනට එනවනේ. මෙතන ඉඳන් මෙතනට එනකොට එයා සතු වෙච්ච සමස්ත ශක්තිය වැය වෙනවා. හැබැයි විභව ශක්තිය කොටසක් ඉතුරු වෙනවා. අනිත් ඔක්කොම වැය වෙනවා. අනිත් ඔක්කොම ඒ කියන්නේ මේ සිට මේ දක්වා එනකොට වැය වෙච්ච ශක්තිය කියන්නේ අර දැන් 1000 අපිට තිබ්බ 1290ක්. එහෙනම් ED වලදී ශක්තිය තියෙනවා. මෙතනදී ED වලදී ශක්තිය තියෙනවා 1290ක්. 1290ක්. මේක හරියට කීයක් ආවද? 300යි 300 එක්ක කරන් තිබ්බේ 12 වරක් 8 960ක්. 1260යි. 1260ක් අපිට මෙතන තිබ්බනේ. දැන් මේ පුතේ මෙතන 1260 මෙතනට එනකොට විභව ශක්තිය විතරක් තියෙනවා. සමස්ත චාලක ශක්තිය වේවනනේ. එහෙනම් මෙතනදී D සිට E දක්වා වැය වූ චාලක ශක්තිය සමාන වෙන්නේ ඝර්ෂණය වෙනුවෙන් කළ කාර්යය.
D සිට E දක්වා වැය වූ චාලක ශක්තිය. මෙතන මෙතන එනකොට චාලක ශක්තිය බිඳුව වෙනවා. එහෙනම් වැය වෙච්ච සමස්ත චාලක ශක්තිය මේ කියන උස අයින් කරන්න වැය වෙච්ච සමස්ත චාලක ශක්තිය තමයි පුතේ ඝර්ෂණය වෙනුවෙන් කළ කාර්යය. එහෙනම් DC දක්වා වැය වූ චාලක ශක්තිය කියන්නේ 1260න් අඩු කරන්න ඕන මෙතන තියෙන විභව ශක්ති කොටස mgh සමාන වෙන්නේ මෙයාට. එතකොට 1260න් අඩු කරන්න ස්කන්ධය 30යි 10යි 1යි 300යි. එහෙනම් අපිට ආයෙනවා 960ක්. ඝර්ෂණය වෙන්නේ වැය ශක්තිය 960ක්. ඝර්ෂණය වෙන්නේ වැය ශක්තිය කාර්යය ඝර්ෂණය කළ කාර්යය පුතේ ජූල් 960ක්. ඝර්ෂණය විරුද්ධ කළ කාර්යය කියනවා. T කොසලේ ඝර්ෂණය විරුද්ධ කළ කාර්යය 960ක් ජූල් කියලා එනවා. රයිට්. හොඳ පට්ට ප්‍රශ්නයක් නේද? B කොටස දෙමු. right B කොටසට යන්න. නිවසක වොට් 40 බල්බ 5ක් මම මේ දාන්න මම වොට් 40 බල්බ් දාන්න 20 බා right හොඳ බල්බ් එකක් දාගෙන පුතේ ගෙදර දානකොට right වොට් 40 බල්බ් දාලා ඉතින් කරන්ට් එක වැවුනට පස්සේ ආයි ඊට පස්සේ ආයි ඉතින් හැලි වලන් තමයි ගෙදර යන්නේ අනිත් පැත්තට බිල ගන්න බැරිනවා වොට් 40 බල්බ 5යි වොට් 60 බල්බ 3යි මේව ඇඳ ගන්න වොට් 60 බල්බ 3යි right පැය 30ක කාලයක් දරනු ලැබේ. හම් මේ බම් පැය 30ක්. හරිද? පැය 30ක කාලයක් දරනු ලැබේ. හරිද? පැය 30ක්. ඒ කියන්නේ මෙයන් පැය 30යි. මෙයන් පැය 30යි. දැන් සමත්ත වොට් පැය ගන්න. 44ක් 5ක් 30. 200යි. 200 තුනක් 6000. වොට් පැය 6000. වොට් පැය 6000 බෙදන්න 10න් किलोवाट पे आया किन किलोवाट पे आया किन राइट मेतन 57 है 5400 किन 5400 वोट पे 5400 वोट पे කියන්නේ 10න් බෙදන්න right 5.4 කිලෝවොට් पे right එතන සමස්ත වැය වෙච්ච ප්‍රමාණය කිලෝවොට් වලින් 11.4 කිලෝවොට් पे ඔන්න වැය වෙච්ච ප්‍රමාණය. අපි ගහනවා විදුලි බල්බ සඳහා වැය වෙච්ච විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය කියලා. එහෙනම් කිලෝවොට් පැය පුතේ 11.4 කිලෝවොට් පැය. එහෙනම් B වල එක කොටස ඉවරයි. ගානත් එක්කම කරලා ඉවරයි බලපල්ලා. ගානත් එක්කම එහෙමයි වැඩ කරන්නේ. කිලෝවොට් පැය එකක් සඳහා විදුලි බිල රුපියල් 25ක් නම් වැය වෙන මුදල නම් වැය වෙන මුදල කොස්ට් එක. නම් කොස්ට් එක සමානයි 11.4යි 1 කිලෝවොට් පැයකට 25ක් ඉඳලා 25න් ගුණ කරන්න. මේක උත්තරේ බලන්න කියක් වෙනවා කියන්නේ. 11.4 ගුණ කරන්නේ 25න් 285ක් වෙන රුපියල්. අම්මෝ මෙහෙම හම්බෙන්නේ නැහැ බා. රයිට් 285ක් වෙනවා. රයිට් හරි. ඉවරයි. එහෙනම් ඔයගේ පේපර් එක අවසానයි. රයිට් මේ පේපර් එකේ තියෙන සුප්පර් ප්‍රශ්න ටිකක් තිබ්බා. ගෙඩි පිටින් නියමනම ගියා දුන්නා. වීඩියෝ එක බැලුවට පස්සේ ඕන වීඩියෝ බැලුවට පස්සේ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. රයිට් මොකද පුතේ අපි මේකට ඔයගලන්ට මේවා ගොඩක් හොඳට ගන්නවා. මේවා අනිත් ළමයි දකින්න ඕන. කමෙන්ට් එකක් දාගෙන යන්න. ලැජ්ජ වෙන්න එපා. අත කමෙන්ට් එකක් දැම්මම කියලා අත ඇඟිලි කැපිලා යන්නේ නැහැ. රයිට් ඒකින්ද ඔයා මං වෙනුවෙන් ඔයා වෙනුවෙන් මේ කරන දෙයට ඔයාගෙන් මට ෆීඩ්බැක් එක මම ලබා ගන්න මේ වෙලාවේ කමෙන්ට් එකේ. නැත්නම් පන්තියේ දින ඔයගලන් මූණ දැක්කම සතුටු මූණ දකින්න, hina මූණ දකින්න, රයිට් නියමයි කියලා ඇඟට දැනෙනවා. ඒ ෆීලින් එක මට ලැබෙන්නේ මේ වෙලාවේ ආ කමෙන්ට් එකක් දැම්මොත් තමයි. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි බුදුසරණයි දෙවි පිටයි ජය වේවා. එහෙනම් පරිස්සමෙන් ගෙදරට